හරි දැන් මේ කතා නවත්තලා අපි ඩක් ගාලා පාඩමට එමු. බලන්න මේ අපි දෙවෙනි පාඩමේ දෙවෙනි ටියුට් එකේ ඉන්නේ නේද? ටියුට් එක ගන්න. රයිට් බලන්න. පිටිපස්ස පුතේ කතා කරන්න බෑ. පුතේ ටියුට් ඉවරයි කිව්වා නේද? ඔව්. පොඩ්ඩක් බලා අදට පුතේ මේවා කරගමු ඈ. මෙහෙන් කිව්වනේ ඔෆිස් එකෙන් ටියුට් ඉවරයි කියලා. මට හැබැයි ඒක දැනුම් දුන්නෙත් නෑ නැත්නම් මම අරන් එනවා ටියුට්. පුතේ මෙන්න මේක වාහනේ තියනවද බලන්නකෝ. තියනවා නම් ගන්නකෝ. මේකව පේජ් එක. හරි. තිබුණාද කියලා මට මතක යන්නේ නැහැ. බලන්නකෝ. ටියුට් කීයද පුතේ? එක්කනටද නැද්ද? අප්පා කිව්ව 3-4 දෙනෙක් ඉන්නවනේ. දෙවෙනි පාඩමේ දෙවෙනි ටියුට් එක. හරි කමන්නේ පුතේ දැන්ට එහෙනම් බලාගමු අපි. පාඩම යන්ක ඉස්සරහට. බලන්න මේ අපි කතා කරමින් ඉන්න මාතෘකාව තමයි මොකද්ද? රකලා කියන්න මට. අපි කතා කරමින් එන මාතෘකාව මොකද්ද? වන්නියුමාන් ආකෘතිය. වන්නියුමාන් ආකෘතිය. දැන් පොඩ්ඩක් මතක් කරලා ගමු මොකද්ද වන්නියුමාන් ආකෘතිය කියලා කියන්නේ? ඇහෙන්න හයියෙන් කියන්න බලන්න. වන්නියුමාන් ආකෘතිය කියලා කියන්නේ මොකද්ද? ලොකු විස්තර අවශ්‍ය නැහැ පුතේ. ඊටාම කෙටියෙන් කියන්න පුළුවන් තනි වාක්‍යයකින්. තනි වාක්‍යයකින් කියන්න පුළුවන්. මොකද්ද? වන්නියුමාන් ආකෘතිය කියන එක තනි වාක්‍යයකින් කියන්න පුළුවන්. මොකක්ද ඒ වාක්‍යය? නෝට් එක බලලා හරි ගමන් නැහැ ඉතින් කියන්න. මොකද්ද? වන්නියුමාන් ආකෘතිය කියලා කියන පුතේ උපදේශ යටතේ පාලනය කියන එක. ඒ කියන්නේ පරිගණකයක ක්‍රියාකාරීත්වය පරිගණකය තුල ගබඩා කරන මොනවා යටතේද? උපදේශ යටතේ පාලනය කියන එක. ඒක අපි ඉංග්‍රීසියෙන් කෙටියෙන් කියනවා stored program concept. concept එක කියන්නේ මොකද්ද? සංකල්පය කියන එක. store කරනවා කියලා කියන්නේ ගබඩා කරනවා. programs තමයි අපි කියන්නේ මොනවා කියලාද? උපදේශ නැත්තම් ක්‍රමලේඛ කියලා. හරි. එතකොට 1945 දී වන්නියුමාන් කියන ගණිතඥයා ඉදිරිපත් කළ මතයක්. මොකක්ද මේ මතය? පරිගණකයක ක්‍රියාකාරීත්වය ටියුට් එක හරියට බලන්න. හරි. තුනයි තිබුණේ. ආදෙන් පොඩ්ඩක්. ඔතන පුතාට නැද්ද? මෙතන පුතාට එකක් දෙන්න. ආදෙන් දෙන්න. ඒ දෙක ගියාම ඔයත් නැති වෙද්ද නැහැ නේ. දෙන්නේ හිටියා නම් හරියට හරි. එක්කෙනෙකුට නැහනේ. අපි ඊගාදවසේ ගමු පුතේ. හරි. රයිට්. පරිගණකයක ක්‍රියාකාරීත්වය මොකද්ද? උපදේශ යටතේ පාලනය කියන එක. නේ? ඊට පස්සේ අපි කිසුමානේ කතා කරා ආගන්න ඔය කියන කාරණා මත ඒ කියන්නේ වන්නියුමාන් ආකෘතිය මත පරිගණකයකට ආවා කිව්වා නිශ්චිත මොකද්ද? ව්‍යුහයක්. පරිගණකයකට ආවා කිව්වා නිශ්චිත ව්‍යුහයක්. දැන් ඔයගොල්ලෝ හිතන්න මෙහෙම. පරිගණකයක ක්‍රියාකාරීත්වය උපදේශ යටතේ පාලනය කිරීම කියන කාරණෙත් එක්ක අනිවාර්යයෙන්ම පරිගණකයකට අවශ්‍ය වෙනවා මොකද්ද? උපදේශ ගබඩා කරලා තබා ගැනීම සඳහා මතකයක්. එතකොට උපදේශ යටතේ පාලනය කරන්න මොකද්ද වෙන්න ඕනේ? උපදේශ ගබඩා කරලා තියාගන්න එපා. නේ? ඒතර උපදේශ ගබඩා කිරීම සඳහා ක්‍රමයක් අවශ්‍යයි. ඊගාවට ඒ උපදේශ ක්‍රියාත්මක කරන්න ක්‍රම අවශ්‍යයි. පැහැදිලිද? ඒ වගේ අමතර කාරණා ටිකක් එනවා. පැහැදිලිද? ඒතර කාට හරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා නම් මම මතක් කරලා ගන්නම් ඉක්මනටම. අපි ගිය සුමානෙත් කතා කරා ලෝකේ පළවෙනි පරිගණකයේ විදිහට පිළිගන්න පරිගණකය තමයි මොකද්ද? මාක් 1 කියන පරිගණකය. ලෝකේ පළවෙනි පරිගණකය තමයි මොකද්ද? මාක් 1 කියන පරිගණකය. ඒතර ඒක නිර්මාණය වුණා කියලා කිව්වේ 1944.
ඊට පස්සේ ලෝකේ පළවෙනි සංඛ්‍යාංක පරිගණකය තමයි 1946 නිර්මාණය කරපු ENIAC කියන පරිගණකය. නේ? අපි කිසුමානික් කතා කරා මේ පරිගණක දෙකම මොන පරිගණක කියලාද අපි කිව්වේ? මේ පරිගණක දෙකම මොන පරිගණක කියලාද අපි කිව්වේ? කියන්න. මේ පරිගණක දෙකම මොන පරිගණක කියලාද කිව්වේ? කො? ඈ? උත්තර දෙන්න. පුතේ වගේ නෝට් එක වෙනස් නේද? ඈ? ඔව්. ඒක බාන කවපේ මුල ගහලා තියෙන මොකද්ද කියලා? නෑ නෑ. මෙහා පැත්ත. ඒක නෙවෙයි. පිටෝ පෙල්ලන්නකෝ. ටියුට් එක සාමාන්‍ය විදිහට පෙල්ලන්න. පෙල්ල බලලා මට කියන්න මොකද්ද කියලා? 22 නේ තියෙන්නේ. 2022 කියලා නේ තියෙන්නේ. ආ ඒක තමයි. මට ටියුට් එකේ කොලේ බලපුවම කිව්වා කි ටියුට් එක වෙනස් කියලා. ඒ ටියුට් එක හරියන්නේ නැහැ. ඔයාගේ 32 තියෙන්නේ. 23 තියෙන්නේ 22ද? ඈ? දෙකක් තියෙන්නේ. ඇහෙන්නේ නැහැ පුතේ. 23 නේ. අයන අවුලක් නැහැ. 23 කියලා තියනවා නම් අවුලක් නැහැ. 22 නම් පුතේ ටියුට් එක අවුල්. ඒ කියන්නේ ඕකට වඩා 23 ටියුට් එකේ කරුණු වැඩි. හරි? 22 ටියුට් එකේ සිලබස් එකම තමයි 23ටත් එන්නේ. හැබැයි 23 ටියුට් එක 22 ටියුට් එකට වඩා අප්ඩේට් කරලා තියෙන්නේ. නැත්තම් නවීකරණය කරලා තියෙන්නේ. ඔගේ පිටු කීයක් තියෙන්නේ? 20 ගානක්ද? 24යි. 23යි. ඔව් මේකේ තියෙනවා පුතේ 31ක්. ඒක එහෙම තමයි ඈ අවුරුද්දෙන් අවුරුද්ද නවීකරණය වෙන්න එපා. ඔයා දැන්ට බලන්න තියෙන දේවල් තියෙනවා නම් බලා ගන්න කමක් නැහැ. අපි ටියුට් එක ගමු ඈ. හරි දැන් නෝට් එක ලියනකොට පුතේ පොතක ලියා ගන්න. හරි? හරි අහගන්න මට කියන්න ගොඩක් ගාලා. ඔය දැන් මේ මාස්ක් එක දාලා හින්දා කියන එක මට ඇහෙන්නෙත් නැහැ. නේ වෙනදා නම් දැන් ඔයගොල්ලෝ උත්තරයක් දුන්නා පුතේ කතා කරන්න එපා. වෙනදා ඔයගොල්ලෝ උත්තරයක් දුන්නාම කට හෙල්ලෙන විදිහට මට හිතා ගන්න පුළුවන් මේකයි උත්තරේ කියලා. දැන් ඉතින් ඒක පේන්නෙත් නැහනේ. ඒ නිසා ටිකක් හයියෙන් කතා කරන්න. නේ? ඔව් මේ පරිගණක වලට අපි කිව්වා මොකද්ද? යාන්ත්‍රික පරිගණක කියලා. ඇයි එහෙම කිව්වේ? මේ පරිගණක වලට යාන්ත්‍රික පරිගණක කිව්වේ ඇයි? ඔව් මේ පරිගණක වල පුතේ ඔය කියන විදිහට උපදෙස් තිබුණේ නැහැ. දැන් ඔයගොල්ලෝ හිතන්න වර්තමානයේ පාවිච්චි කරන පරිගණකයක් ගත්තොත් අපි දන්නවා මෙහෙයුම් පද්ධතිය ඔපරේටින් සිස්ටම් කියලා එකක් තියෙනව නැද්ද? නේ අපි Windows හරි නැත්නම් ඔය Apple computer එකක් නම් iMac එක හරි නැත්නම් Ubuntu හරි Linux හරි මොකක් හරි පාවිච්චි කරනවනේ. නේ ස්මාර්ට්ෆෝන් එකක් ගත්තොත් අපි එක Windows system එක නැත්නම් මොකද්ද? බහුලව පාවිච්චි කරන්නේ? ඈ? Android එක එහෙම නැත්නම් Apple ලගේ මේ operating system එක ඔය මොකක් හරි තියෙන්න එපා. ඒ ඔක්කොම පුතේ මොනවද? උපදෙස්. ඕවා තමයි වර්තමානයේ අපි කතා කරන්නේ මොනවා කියලාද? software නැත්නම් මෘදුකාංග කියලා. එතන මේ මෘදුකාංග ගොඩනැගීමට අලකන මූලික සංකල්පය තමයි මොකද්ද? වන් නිව්මාන් සංකල්පය කියලා අපි කියන්නේ. හරි. ඒ ඇති ඊට පස්සේ ඔහම ඇවිල්ලා 1949 පරිගණකයක් නිර්මාණය වුණා කියලා කිව්වා. එඩ්වැක් කියලා. මෙන්න මේක තමයි පුතේ ලෝකේ පළවෙනි උපදේශ සහිත පරිගණකය. ඒ කියන්නේ උපදේශ යටතේ පාලනය වෙන්න හදපු පළවෙනි පරිගණකය. ඒතර මේකට අපි කියන්නේ මොකක් කියලාද? යාන්ත්‍රික පරිගණකයක් කියලා කියන්නේ නැත. ඒතර මේක උපදේශ සහිත පරිගණකය. රයිට්. ඒතර මෙතනින් පස්සේ නිර්මාණය වූ සහ වෙන මෙතනින් පස්සේ නිර්මාණය වූ සහ වන සියලු පරිගණක මොනවද? උපදේශ සහිතයි. හරි? ඒ කියන්නේ 1949 පස්සේ නිර්මාණය වෙච්ච කිසිම පරිගණකයක් යාන්ත්‍රික පරිගණක නෙවෙයි. ඒ හැම පරිගණකයකම මොනවද තියෙන්නේ? උපදේශ තියෙනවා. මේ වෙනකොට පුතේ ඒක ඊටාම අරපතල විදිහට වර්ධනය වෙලා තියෙනවා. හරි? රයිට්. ඇති. දැන් ඊගාට අපි කතා කරනවා ඔය කියන කාරණා මත පරිගණකයක තිබිච්ච ව්‍යුහය වෙනස් වුණා. ඒ කියන්නේ මේ කාලේ පරිගණකයක තිබුණ අභ්‍යන්තර ස්වභාවයට වඩා මෙතනින් පස්සේ පුතේ පරිගණකයේ අභ්‍යන්තර ස්වභාවය වෙනස් වුණා. ඒ වෙනස් වීමත් එක්ක පරිගණකයකට ආවා මෙන්න මේ විදිහේ ආකෘතියක් නැත්තම් සැකස්මක්. අන්නේ සැකස්ම තමයි ඔය තුන්වෙනි වීඩියෝ කතා කරන්නේ මොකද්ද? ආදාන ප්‍රතිදාන මතකය පාලන ඒකකය හා සැකසුම් ඒකකය කියලා. තුන්වෙනි වීඩියෝ තියෙනවා
ආදාන ප්‍රතිදාන මතකය පාලන ඒකකය හා සැකසුම් ඒකකය කියලා. හරි ඔන්න ඔය කොටස් වලින් තමයි වර්තමාන පරිගණකයක් සමන්විත වෙන්නේ. දැන් පැහැදිලිද? රයිට්. ඒ කොටස් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක තමයි පුතේ ඔය දකුණු පැත්තේ තියෙන රූපයෙන් පෙන්වන්නේ. ඒක මම වෙනම පැහැදිලි කරන්නම් ඈ. රයිට්. ඊට කලින් අපි නෝට් එක ලියාගමු. ලියන්නකො එතන. ටියුට් එක අතේ නැති දරුවෝ පුතේ පොතක ලියාගන්න ඈ. ලියන්න මෙහෙම. ඒකේ පළවෙනි කාරණේ තියෙනවා මෙන්න මෙහෙම. රූල් 4ක හිස් තැනක් තියලා තියෙනවා. ඒක ලියන්න. ලියන්න මෙහෙම. වර්තමානයේදී ලියන්න. වර්තමානයේදී වගේ ටියුට් වෙනස්ද නැහැ? වෙනස්ද? ඒ ටියුට් එකේ එහෙම තැනක් තියෙනවා නම් පුතේ දැන් ලියා ගන්න කවන්නේ නැහැ. එහෙම තැනක් තියෙනවද? තියෙන්න ඕනි. වර්තමානයේදී බොහෝ පරිගණක වර්තමානයේදී බොහෝ පරිගණක නිර්මාණය කරනු ලබන්නේ වර්තමානයේදී බොහෝ පරිගණක නිර්මාණය කරනු ලබන්නේ වර්තමානයේදී බොහෝ පරිගණක නිර්මාණය කරනු ලබන්නේ මෙම වොන් නියුමාන් ආකෘතියට අනුව වේ. වර්තමානයේදී බොහෝ පරිගණක ගොඩනගනු ලබන්නේ මෙම වොන් නියුමාන් ආකෘතියට අනුව වේ. ආකෘතියට අනුව වේ. right. ඒ වාක්‍ය හොඳට කියවන්න. වාක්‍ය හොඳට කියවලා ඔයගලන්ට ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න. මම දැන් ලිව්ව වාක්‍ය නැත්නම් කියවුව වාක්‍ය හොඳට කියවලා ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න. ඈ? ඒ වාක්‍ය කියවුවහම පුතේ ගැටලුවක් මතුවෙනවද? එහෙම ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ වෙනතෙක් කතා කරලා තියෙන කාරණාත් එක්ක ඔය කියන කාරණේ එකඟයි. ගැලපෙනවද? ඔව් ගැලපෙනවා කියලා හිතනවා. රයිට්. ඔය කියනවා කවුද? ඒ පැත්තේ කවුද කියන්නේ නැහැ කියලා. කොහොම බය වෙන්න එපා පුතේ උත්තර දෙන්න. විෂයට බය නැති පරපුරක් හැදීම තමයි අපේ බලාපොරොත්තුව. විෂයට බය වෙන්න එපා. හරි? බය වෙන්න ඕන දේවල් තියෙනවා මොකටද? වැරදි කරන්න. වැරදි කරන්න බය වෙන්න. හරි? වැරදි කරන්න බය වෙන තරමට හොඳයි. නේ? ඕනෑම සමාජයක් හොඳ වෙන්නේ මොකක් වුණොත්ද? කාරණා දෙකක් මත. මොකද්ද? ඒක දැන්ට අවුරුදු 2600කට ආසන්න කාලෙක කියලා තියෙනවා කවුද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මොකද්ද? ලැජ්ජාව සහ බය. ඔය දෙක සමාජයකින් නැති වුණොත් පුතේ ඒ සමාජය ගැන කතා කරලා වැඩක් නැහැ. හරි? දැනට ලංකාවේ ඒක බොහෝ දුරට නැති වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා තමයි ලංකාවේ ගැටලුවක් තියෙන්නේ. එතනින් එහාට මම කතා කරන්න යන්නේ නැහැ. හරි? ඒ නිසා ලැජ්ජාව සහ බය කියන දෙකම තියාගන්න මොකටද? වැරදි කරන්න. හරි දෙයට පුතේ ලැජ්ජ වෙන්න ඕනෙත් නැහැ. හරි දෙයට බය වෙන්න ඕනෙත් නැහැ. හරි? එහෙම කතන්දර තියෙන්නේ. හරි? ඒ කියන්නේ අපි කියන්නේ ඇත්ත කියන්නයි බිමිඳ ගන්නයි බය වෙන්න ඕනේ නැහැ කියලා කියන්නේ. එහෙම කතන්දර හැදිලා තියෙන පුතේ දැන් නෙමෙයිනේ. අවුරුදු ගානක ඉඳන් හැදලා තියෙන්නේ වෙයි. ඇත්ත තේරුමක් යථාර්ථයක් තියෙන නිසා. රයිට්. කියන්න කවුද කිව්වේ? ඇත්තටම පුතේ වාක්‍ය ගැටලුවක් තියෙනවා ඔයගලන්ට හිතනවා නම්. මොකක්ද ඒ? දැන් අපි ඉතාල පැහැදිලිව කතා කරනවා මෙන්න මෙහෙම. 1949 දී ඔය කියන වොන් නියුමාන් ආකෘතියට අනුව නැත්නම් සංකල්පයට අනුව පරිගණකයක් හැදුනා කියලා. ඒ පරිගණකය තමයි නිල වශයෙන් ලෝකේ පළවෙනි උපදේශ සහිත පරිගණකය. එහෙමනේ? රයිට්. ඊට පස්සේ මම ඉතාල පැහැදිලිව කිව්වා මෙතනින් පස්සේ නිර්මාණය වෙන පරිගණක මේ වොන් නියුමාන් ආකෘතියට අනුව තමයි නිර්මාණය වෙන්නේ. ඒක වර්තමානයේදීත් වෙනවා. ඒක දැන් මම අතන කිව්වා. හැබැයි උතන මම වචනයක් පාවිච්චි කරා මොකද්ද?
බොහෝ පරිගණකන් හරි පුතේ. එහෙම හිතන්න. බොහෝ පරිගණක කියලා. එතකොට පුතේ බොහෝ කියලා කියන්නේ සියලුම කියන අර්ථයේද නැත්නම් ගොඩක් කියන අර්ථයේද? ගොඩක් කියන අර්ථය. ඇයි මම ඔතන සියලුම කියන වචනේ පාවිච්චි කරේ නැත්තේ? දැනට අවුරුදු 20කට විතර කලින් ඔය දේවල් අපි උගන්වනකොට දැන් මගේ මේ වෘත්තීය ජීවිතයේ 26 වෙනි අවුරුද්ද. මේ විෂය උගන්වන්න පටන් ගන්න මේ 26 වෙනි අවුරුද්ද. හොඳට තේරුම් ගන්න පුතේ ඕගොල්ලෝ වගේ මම විෂය උගන්වන කාලේ ඉගෙන ගන්න කාලේ උගන්වන්න පටන් ගත්තා. හරි? කියන්නේ විෂය ඉගෙන ගන්නකොට උගන්වන්න පටන් ගත්තා. ඒ නිසා මට ලොකු කාලයක් ඉගෙනීමේ ජීවිතයේ අත්දැකීම් තියෙනවා. හැබැයි දැන්ට අවුරුදු 20කට විතර කලින් අපි ඔය වාක්‍ය දුන්නා නම් දෙන්නේ කොහොමද? සියලු පරිගණක කියලා. දැන් හැබැයි එහෙම දෙන්න බෑ. පැහැදිලිද? ඇයි මම බොහෝ පරිගණක කියලා කියන්නේ? ඔයගොල්ලෝ පුතේ නියම තේරුම තේරෙයි 13 වෙනි පාඩම දක්වා අපේ මේ සිලබස් එකේ අවසානට යනකොට වර්තමානයේ වෙනකොට පුතේ ඔය කියන වොන් නියුමාන් ආකෘතියට වඩා දියුණු නැත්නම් අපි කියනවා වොන් නියුමාන් ආකෘතිය අභිබවා යන ඊට වඩා දියුණු පරිගණක ගොඩ නැගෙනවා. ඊට වඩා දියුණු පරිගණක ගොඩ නැගෙනවා. සරල උදාහරණයක් තමයි මීට කලින් මම ඔයගලන්ට කිව්වා ඒක. හරි? අර කොළ පාට කව පේජ් එක තියෙන ටියුට් එක තියෙනවනේ කළු පාට එක. මම අද මෙතෙන්ට ගෙනාවේ නෑ ඒකනේ. තියෙනවා තියෙනවා. මේ තියෙන දෙවෙනි පාඩමේ පළවෙනි ටියුට් එක මේ තියෙන්නේ. මේ ටියුට් එකේ කව පේජ් එකේ මේ පිටිපස්සේ තියෙන්නේ මොකද්ද? පරිගණකයක්. මේක පුතේ කම්පියුටර් එකක්. සාමාන්‍යයෙන් මම කව පේජ් එකට වෙන වෙන රූප දානවා තමයි. හැබැයි ගොඩාක් වෙලාවට කව පේජස් හදන්නේ මේ හැම පේජ් එකක්ම හදන්නේ මම. හරි? එතකොට සමහර අවස්ථාවලදී මගේ ගෝලයෙක් ඉන්නවා. එයාලව මම හදව ගන්නවා. හැබැයි ඒ හදපු එකත් මට හරියටම ගැලපුණේ නැත්තම් මම ඒක යම් සංශෝධනයකට ලක් කර ගන්නවා. අදිසි අවස්ථාවලදී යාට කියලා හදා ගන්නවා. හරි? එයා දැන් ආගිටෙච්ච ඩිග්‍රී කරනවා මොටර් කැම්පස් එකේ. ඇත්තට මෙයාට කව පේජ් හදන්න වෙලාවක් නැහැ. ඒ තරම් ඒගොල්ලන්ට වැඩ තියෙනවා. ඔය අතරේ ඉතින් කිව්වහම හදලා දෙනවා. හරි? රයිට්. එතකොට මේ තියෙන පුතේ මොකද්ද? මෙන්න මේ වගේ පරිගණකයකට කියනවා මොකක් කියලාද? ක්වොන්ටම් පරිගණකයක් කියලා. ක්වොන්ටම්. හරි ක්වොන්ටම් කියලා කියන පුතේ පරමාණු මූලික කරගත්ත සංසිද්ධියක් අපිට කියනවා ක්වොන්ටම් භෞතිකය කියලා. ක්වොන්ටම් භෞතික විද්‍යාව කියලා වෙනම භෞතික විද්‍යා සංකල්පයක් දැන් අවුරුදු 30ක 40ක ඉඳන් ලෝකේ කතා කරනවා. දැන් නැනෝ තාක්ෂණය ගැන කතා කරන්නේ. මේ දවස්වල ලංකාවේ ලොකුට කතා කරනවනේ ඒකයි. නැනෝ පෝර ගැන. නේ? ඒකත් පුතේ ලංකාවේ නිර්මාණයක් ඈ. නැනෝ තාක්ෂණයට දාලා දී මම කලින් දවසක් කිව්වා. එතකොට පුතේ මේ ක්වොන්ටම් භෞතික විද්‍යා සංකල්පය මත ගොඩනැගිච්ච පරිගණක තමයි ක්වොන්ටම් පරිගණක කියලා කියන්නේ. හරිද? එතකොට මේ පරිගණකය අපි මේ කතා කරන වොන් නියුමාන් ආකෘතිය මත නිර්මාණය කරන පරිගණකයකට වඩා 100,000 ගුණයකින් මොකද කියන්නේ? කාර්යක්ෂමයි. නැත්තම් ඵලදායි. හැබැයි මේ පරිගණක සාමාන්‍ය පරිගණක බවට පත් වෙලා නැහැ තාම. එහෙම වෙන්නෙත් නැහැ පුතේ. එහෙම වෙන්නෙත් නැහැ. ඒතර මේ වගේ පරිගණක අවශ්‍ය වෙන්නේ ඊටා සුවිශේෂී කාර්යයන් සඳහා පමණයි. රයිට්? ඒතර සාමාන්‍ය මේවා ගත්තොත් එහෙම මිලියන ගාණක් නැත්නම් බිලියන ගාණක් මේ පරිගණකයක් මිලයි. ඒතර ඒවා සාමාන්‍ය පරිගණක විදිහට භාවිත කරන එකේ තේරුමක් නැහැ. ඒ නිසා තව අවුරුදු ගණනාවක් අනාගතයට මේ වොන් නියුමාන් ආකෘතිය ගමන් කරනවා. අපි මේ කතා කරන ආකෘතිය ගමන් කරනවා. දැන් මම මේ පාවිච්චි කරන ලැප් එක වෙන්න පුළුවන්, ඔයගොල්ලෝ පාවිච්චි කරන ලැප් එකක් වෙන්න පුළුවන්, නැත්නම් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් වෙන්න පුළුවන්, ටැබ් එකක් වෙන්න පුළුවන්, ෆෝන් එකක් වෙන්න පුළුවන්. මේ හැම එකක්ම හැදිලා තියෙන මොනවද පදනම් කරන්නද? වොන් නියුමාන් ආකෘතිය පදනම් කරගෙන. ඒ නිසා පුතේ වර්තමානයේ අපි භාවිතා කරන බොහෝ පරිගණක හැදෙන්නේ කොහොමද? වොන් නියුමාන් ආකෘතිය අනුව. නමුත් ඊට වඩා දියුණු පරිගණක මේ වෙනකොට ලෝකේ හැදිලා තියෙනවා. හරි? අපි 13 වෙනි පාඩමේදී ඒව ගැන ටිකක් පුරුල්ල කතා කරනවා ඈ. ලියන්න එහෙනම්. දෙවෙනි වාක්‍ය. එහෙනම් මම බොහෝ කියන වචනේ පාවිච්චි කරේ ඒකයි ඈ. කවුරු හරි ඔයගොල්ලන්ගෙන් ඇහුවොත් ප්‍රශ්නයක් කරොත් ඇයි මේ බොහෝ කියලා කියන්නේ සියලු කියන වචනේ පාවිච්චි කරලා නැත්තේ කියලා ටක් ගාලා ගන්න පුළුවන්කමක් තියෙනවද මොකක් ගන්නද? ඒගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න මෙන්න මේකයි මේකේ තේරුම කියන එක. හරි? රයිට්. දෙවෙනි වාක්‍යය ලියන්න. වොන් නියුමාන් ආකෘතියට අනුව දෙවෙනි හිස්තැනේ ලියන්න. වොන් නියුමාන් ආකෘතියට අනුව වොන් නියුමාන් ආකෘතියට අනුව
පරිගණකයකට වන් නියුමාන් ආකෘතියට අනුව පරිගණකයකට නිශ්චිත ව්‍යුහයක් වන් නියුමාන් ආකෘතියට අනුව පරිගණකයකට නිශ්චිත ව්‍යුහයක් ලැබුණි. නිශ්චිත ව්‍යුහයක් ලැබුණි. වන් නියුමාන් ආකෘතියට අනුව පරිගණකයකට නිශ්චිත ව්‍යුහයක් ලැබුණි. right ඊගාට අපි පැහැදිලි කරන්න හදන්නේ ඔය ව්‍යුහය ගැන. තුන්වෙනි කාරණේ ලියන්න. ඒක නම් පේලි ගානක හිස්තැනක් තියෙනවා. ඒක ලියන්න. මේ අනුව එම ව්‍යුහය මාතෘකාවේ සඳහන් ආකාරයට මේ අනුව එම ව්‍යුහය මාතෘකාවේ සඳහන් ආකාරයට දැන් මාතෘකාවේ තියෙන ටික ලියාගෙන යන්න. ආදාන මාතෘකාවේ තියෙන්නේ එහෙම නේ. මාතෘකාවේ සඳහන් ආකාරයට ආදාන කමා ප්‍රතිදාන කමා මතකය කමා පාලන ඒකකය හා සැකසුම් ඒකකය යන කොටස් වලින් සමන්විත වේ. සැකසුම් ඒකකය යන කොටස් වලින් සමන්විත වේ. සැකසුම් ඒකකය යන කොටස් වලින් සමන්විත වේ. right එතන ඔය කියන පුතේ මොකද්ද? වන් නියුමාන් ආකෘතියට අනුව පරිගණකයක සැකැස්ම. ඒ සැකැස්ම තුල අපි දකිනවා ආදාන කියලා උපාංග වර්ගයක් තියෙනවා. ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය කරන්න උපාංග තියෙනවා. ඔක තමයි පළවෙනි පාඩමේ අපි ඉගෙන ගත්තේ මොනවා කියලාද? ආදාන උපාංග කියලා. ඒක ඔයගොල්ලන්ට දැන් අමුතු දෙයක් නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවා කීබෝඩ් එක, මවුස් එක, ස්කෑනර්ස්, ලයිට් පෙන්, ජොයිස්ටික්, ඊගාට ස්කෑනින් මැෂින්ස් කීපයක් අපි කතා කරා මොනවද? OCR, OMR මතකයි නේද ඒවා? MICR මේ ඔක්කොම මොනවද? පරිගණකයකට දත්ත උපදෙස් ආදානය කරන්න පාවිච්චි කරන උපාංග ආදාන උපාංග. ඒතර ආදාන උපාංග කියන උපාංග වර්ගයේ ගොඩනැගෙන්නේ පුතේ ආදානය කියලා ක්‍රියාවලියක් පරිගණකයේ මූලික කරන් ගොඩනැගිච්ච නිසා. හරිද? ඊගාවට පරිගණකයේ මූලික කරන් ගොඩනැගෙනවා ක්‍රියාවලියක් ප්‍රතිදාන කියලා. outputs. නේ? ඒවා ක්‍රියාවට නගන්න තමයි මොනිටරේ හැදුනේ. දැන් ලෝකේ පළවෙනි පරිගණක වල මොනිටර්ස් තිබුණාද? කොටින්ම මෙහෙම හිතන්නකෝ. ඒක ඔයගලන්ට මතක නම් right? කවුරු හරි O level ICT කරපුවා මෙතන ඉන්නව නේද? ඉන්නව නේද? මතක නම් මට කියන්න. මතක නම් අමතක වෙලා තියෙන්න පුළුවන්. කීබෝඩ් එක කියන එක පරිගණකයකට එකතු වුණේ කීවෙනි පරම්පරාවේදී? අපි මේ පරම්පරාවන් ගැන අපේ පාඩමෙත් කතා කරා. දෙවෙනි පාඩමේ පළවෙනි ටියුට් එකේ. අපි පරිගණක පරම්පරා 5ක් කතා කරනවා. අපි දැන් මේ භාවිත කරමින් ඉන්නේ 5 වෙනි පරම්පරාවේ පරිගණක. ඔය 5 වෙනි පරම්පරාව දක්වා මේ පරිගණකයේ විකාශනය වෙනකොට පුතේ කීබෝඩ් එක කියන උපකරණය ආවේ කීවෙනි පරම්පරාවේද? කියන්න බලන්න. මතකයක් කාට හරි තියෙනවද? 3 වෙනි පරම්පරාවේ. ඒ කියන්නේ පළවෙනි පරම්පරාවෙත් කීබෝඩ් එකක් තිබුණේ නැහැ. දෙවෙනි පරම්පරාවෙත් කීබෝඩ් එකක් තිබුණේ නැහැ. තුන්වෙනි පරම්පරාවේ කියන්නේ 60 දශකයේදී තමයි පුතේ පරිගණකයට කීබෝඩ් එක එන්නේ. මේ බලන්නකෝ. ලෝකේ පළවෙනි පරිගණකය හැදෙන්නේ 44. හැබැයි 1960 ගණන් වෙනකන් පරිගණකයත් එක්ක කීබෝඩ් එක කියලා එකක් තිබුණේ නැහැ. පැහැදිලිද? ඒතර ඔය අපි කතා කරන
වන් නියුමාන් ආකෘතිය දියුණු වෙවි ඉස්සරහට එනකොට තමයි ඔය කියන කීබෝඩ් එක පරිගණකයකට එන්නේ. ඊට පස්සේ තමයි මවුස් සහ අනිකුත් උපකරණ හැදෙන්නේ. මොනිටර් එකත් එහෙමයි. මුලින් ඉඳන් තිබුණේ නැහැ. එහෙම ගත්තාම ගන්න තේරෙන්න ඕනේ එහෙනම් මේ මුල් කාලේ පරිගණක කොහොමද පාවිච්චි කරන්න ඇත්තේ කියලා. ඔක පළවෙනි පාඩම කරනකොට මම වීඩියෝස් ඔයගලන්ට පෙන්නුවා. අවශ්‍ය නම් ඉස්සරහදී බලමු. හරි. එතකොට ඔන්න ඔය කියන කාරණේ කියන්නේ වන් නියුමාන් ආකෘතිය නිසා තමයි ඔය කියන අංග ටික පරිගණකයකට එකතු වෙන්නේ. නැත්තම් පරිගණකයක සැකස්ම වටපත් වෙන්නේ. අලුත් පේලික ලියන්න. රූල් කීයක් තියෙනවද පුතේ? 4යිද? 4ක් තියෙනවද? එහෙනම් රූල කරලා ලියන්න. 4ක් තියෙනවා නම් රූල කරලා ලියන්න පුළුවන්. ලියන්න. වර්තමානයේ වන විට මෙම සංකල්පයට අයත් සියලු අංග ඊතා දියුණු තත්වයට පත් වී ඇත. රයිට්. ඒ කියන්නේ දැන් අපි දන්නවා 1960 දශකයේදී තමයි පළවෙනි ආදාන උපාංගයේ විදිහට පරිගණකයට කීබෝඩ් එක එන්නේ. හැබැයි වර්තමාන වෙනකොට අපි දන්නවා ආදාන උපාංග සහ ආදාන ක්‍රම ගණනාවක් ගොඩනැගිලා තියෙනවා. ඒ තියෙන පුතේ දියුණුව. නේ? පැහැදිලි කියන එක. රයිට්. අපි දැන් මොහොතකට හිතුවොත් OCR වගේ ස්කෑන් එකක් ගත්තොත් මොකද්ද මේකට අපි කියන්නේ? ඔප්ටිකල් කතා කරන්න. කැරක්ටර් මතක නැද්ද? රෙකග්නයිසර් නැත්නම් රීඩර් කියලා කිව්වත් කමක් නැහැ. ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නයිසර්. හරි? කැරක්ටර්ස් කියන්නේ පුතේ මොනවද? අකුරු. කැරක්ටර්ස් කියලා කියන්නේ අකුරු. ඔප්ටිකල් කියලා කියන්නේ. රයිට්. මේ වචන පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. අපිට ICT වල ඉස්සරහට යනකොට පුතේ මේ වචන හරි වැදගත්. හරි? ඔප්ටිකල් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන දෘශ්‍ය කියන තේරුම. හැබැයි මේ ICT වලදී මේ ඔප්ටිකල් කියන වචනේ පාවිච්චි කරන්නේ මොකටද? කිරණ වලට. කිරණ භාවිතයට කියන්නේ ලේස කිරණ හෝ කිසියම් කිරණ වර්ගයක්. අපි කිව්වොත් එම ඔප්ටිකල් මීඩියා එකක් කියලා කිව්වොත් ඒකේ තේරුම මොකද්ද? ඔප්ටිකල් මීඩියා එකක් කියලා කිව්වොත් ඒකේ තේරුම කිරණ හරහා යමක් සිදු කරන මාධ්‍යයක්. දැන් සරල උදාහරණයක් අපි දන්නවනේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා ගන්න කොහොමද? ලංකාවේ මේ ලෝකෙම වේගවත්ම sannivedana මාධ්‍ය මොකක්ද? ලෝකේ දැන්ට නිර්මාණය කළ තියෙන වේගවත්ම sannivedana මාධ්‍ය මොකක්ද? ෆයිබර් ඔප්ටික්. වේගවත්ම sannivedana මාධ්‍ය පුතේ සැටලයිට් ලින්ක්ස් එහෙම නෙමෙයි ඈ. චන්ද්‍රිකා සංඥා එහෙම නෙමෙයි. චන්ද්‍රිකා සංඥා වලටත් වඩා වේගවත් මොකක්ද? ඔය සිංහලෙන් කියන ප්‍රකාශ තන්තු කියලා. ඔක අපි 6 වෙනි පාඩමේ නෙට්වර්ක් පාඩමේ කතා කරනවා. ප්‍රකාශ තන්තු ඉංග්‍රීසියෙන් කියනවා ඔප්ටිකල් ෆයිබර් කියලාත් කියනවා ෆයිබර් ඔප්ටික්ස් කියලාත් කියනවා. හරි? එතකොට ඇයි එක කේබල් එකක්. එක කේබල් එකක්. පැහැදිලිද? එතකොට ඇයි මේ කේබල් එකේ සම්ප්‍රේෂණ වේගය ඊටාම විශාල නැත්නම් ඊටාම ප්‍රබල? ඒක ඇතුලේ ඒක කේබල් එකක් වුණාට ඇතුලේ තියෙන පුතේ කම්බියක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි දකිනවනේ කේබල් ඇතුලේ තියෙන කම්බිනේ. නේ? තඹ හෝ කිසියම් ලෝහයකින් හදපු කම්බියක්. නැත්නම් කම්බි. ෆයිබර් ඔප්ටික් කේබල් එකක කම්බි නෑ. එතකොට සංඥා යන්නේ කොහොමද? ෆයිබර් ඔප්ටික් කේබල් එකක සංඥා යන්නේ කොහොමද? ආලෝක කිරණයක් විදිහට බොහොම හොඳයි. ආලෝක සංඥාවක් ආලෝක තරංගයක් ලෙස. පැහැදිලිද? එතකොට ආලෝකයේ වේගය ඔයගොල්ලෝ අහලා ඇති. නේ? සාමාන්‍යයෙන් සූර්යාලෝකයේ වේගය කොච්චරද පුතේ කියන්නේ? තප්පරයට මීටර්ස් කොච්චරක් යනවා කියලාද කියන්නේ?
ඒක මතක නැද්ද? අකමන්නේ අපි network වලදී කතා කරමුනේ. දැන් අහන්න ඕනේ නැහැ නේ. ඉස්සරහදී කතා කරමු. හරි? right. එතකොට මම මේ කියාගෙන ආවේ අර ඔප්ටිකල් කියන වචනය. එතකොට මේ කියන්නේ කිරණ කියන අදහස. එතකොට මේකින් හරි ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නයිසර් කියලා කියන්නේ කිරණ හරහා අකුරු කියවන්න පුළුවන්. එතකොට කිරණ හරහා අකුරු කියවන්න පුළුවන් කියලා කියන පුතේ අකුරු ටයිප් කරන්න ඕනේ නෑනේ. නේ? අකුරු ටයිප් කරන්න නැතුව හැබැයි ඒක සිංහල අකුරු වලට දෙමළ අකුරු වලට එච්චරම ප්‍රායෝගික නෑ කියලා මම කිව්වා ඔයගලන්ට. හැබැයි ඉංග්‍රීසි වලට ගොඩාක් ප්‍රායෝගිකයි. නේ? එතකොට ඉංග්‍රීසි අකුරු වලින් සමන්විත ડોකියුමන්ට් එකක් පරිගණකය තුල නැවත ගොඩනගා ගන්න ඕයි නම් ඒක ටයිප් කර කර ඉන්න ඕනේ නෑ. මේ ස්කෑන් එක පාවිච්චි කරලා අකුරු ටික ආදානය කරන්න පුළුවන්. කියන්නේ දියුණු ආදාන ක්‍රම හැදිලා තියෙනවා. ෆින්ගර්ප්‍රින්ට් එක කියන්නේ මොකද්ද? ආදාන ක්‍රමයක්. නේ? හරි ඇති. එතකොට වර්තමාන වෙනකොට ඔය කියන තත්ත්වයන් සියල්ලම හිතුවට වඩා දුරක් ගිහින් තියෙනවා, දියුණු වෙලා තියෙනවා. රයිට්. ඊට පස්සේ දැන් ඔය රූපේ ඔයගලන්ට අදහස ගන්න පුළුවන්ද හරියට? ඔය රූපෙන් පෙන්නන එකේ අදහස ගන්න පුළුවන්ද කියලා බලන්න හරියට. ඔය තියෙන්නේ වොන් නියුමාන් ආකෘතියේ ක්‍රියාකාරීත්වය. බලන්න. ඔයගොල්ලෝ දැන් දන්නවා වොන් නියුමාන් ආකෘතියට අනුව පරිගණකයකට ඇවිල්ලා තියෙනවා මොනවද? ප්‍රතිදාන මතකවලට අමතරව තව වැදගත් අංග දෙකක්. මොකක්ද ඒ අංග දෙක? පාලන ඒකකය සහ සැකසුම් ඒකකය කියලා. නේද? මට දැන් ඔයගොල්ලෝ කියන්න, ඔයගොල්ලෝ දැන් ඉගෙන ගත්ත කාරණා මත ඔය කියන පාලන ඒකකය සහ සැකසුම් ඒකකය කියන ඒකක අපි මේ භාවිතා කරන පරිගණකයකට ඇවිල්ලා තියෙන්නේ මොකක් හරහාද? කොහොමද? දැන් ආදාන කියන එක ඇවිල්ලා තිනවා කීබෝඩ් මවුස් වගේ උපකරණ හරහා. නේද? ප්‍රතිදාන ඇවිල්ලා තිනවා කොහොමද? මොනිටර්ස්, printers වගේ උපකරණ හරහා. මතකයන් වලට තියෙන මොනවද? hard disk එක තියෙනවා, CD DVD තියෙනවා, RAM එක තියෙනවා, ROM එක තියෙනවානේ. ඒ වගේ විවිධ මතක තියෙනවා. මං අහන්නේ ඒ දේවල් එහෙම පවතින අතරේ පරිගණකයක ඔය කියන සැකසුම් සහ පාලන ඒකක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අදහසක් තියනවද? පරිගණකයක ඔය කියන වර්තමානයේ අපි භාවිතා කරන පරිගණකයක ඔය කියන පුතේ පාලනය කිරීමේ ක්‍රියාවලිය සහ සැකසීමේ ක්‍රියාවලිය කරන්න මොන හරි අවයවයන් කොටස් තියෙන්න ඕනේ. ඒවා කොහොමද පරිගණකයක තියෙන්නේ? කවුරු විදිහටද? මේ මම උගන්නට උගන්නපු නැති දෙයක් නෙමෙයි අහන්නේ උගන්නපු දෙයක්. ප්‍රොසෙසර් එක විදිහට බොහොම සරලයි. CPU එක විදිහට. CPU කියන chip එක. ඔය ඊගාව පිටුවේ තියෙන්නේ. ඊගාව පිටුවේ තියෙන්නේ මොකද්ද? ඊගාව පිටුවේ මම එවැනි chips දෙකක රූප දාලා තියෙනවා. ඔය තියෙන පුතේ මේ වෙනකොට ලෝකේ නිර්මාණය කරලා තියෙන දියුණුම CPU වර්ග දෙක. එකක් Intel සමාගමේ CPU එකක්, අනිත් එක AMD කියන සමාගමේ CPU එකක්. හරි? ඒ chip දෙකේ රූප දෙකක් ඔය දාලා තියෙන්නේ. අන්න ඒක තමයි පුතේ ඔය ඩයග්‍රෑම් එකේ මැද තියෙන්නේ. ඔය තියෙන්නේ. මෙහෙම තියෙනවනේ CPU කියලා. දැන් ඔය අපි කතා කරන රූපේ මැද රවුමේ ඒකෙත් ඇතුලේ මෙහෙම එකක් නැද්ද? තියෙනවා. මෙයා තමයි අපි කියන්නේ මොකද්ද? පරිගණකයේ මොලේ කියලා. පරිගණකයේ මොලේ මේක ඊටා දියුණු chip එකක්. ඊටා දියුණු chip එකක්. ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ප්‍රොසෙසරය නැත්නම් CPU කියලා. නැත්නම් මධ්‍ය සැකසුම් ඒකකය කියලා සිංහලෙන් කියනවා. එතකොට මෙන්න මෙයා තුල තමයි තියෙන්නේ මොනවද? ඔය කියන පාලන ඒකකයේ තියෙන්නේත් මේකෙමයි. ඊගවට සැකසුම් ඒකකයේ තියෙන්නේත් මේකෙමයි. ඒ පාලන ඒකකයේ තමයි අපි ඉගෙන ගත්තේ මොනවා කියලාද? CU කියලා. මතකද? control unit. ඉගෙන ගත්තේ නැද්ද එහෙම එකක්? CPU එක ඇතුලේ කොටස් කීපයක් අපි ඉගෙන ගත්තා. ඒක ඇතුලේ එකක් ඉගෙන ගත්තා. දැන් තව ටිකකින් එක අපි කතා කරනවා. මොකද්ද? control unit. තව කොටසක් අපි කතා කරා මොකද්ද? ALU. arithmetic and logic unit. මතකයිනේ? මේ තමයි පුතේ සැකසුම් ඒකකය. මේ තමයි පාලන ඒකකය. මේ ඒකකයන් සහිත අවයවය තමයි අපි CPU කියලා කියන්නේ. හරි? එතකොට මේකෙන් මේ පෙන්වන්නේ මොකද්ද? එයා මූලික වෙමින් නැත්නම් එයා ප්‍රධානීය වෙමින් මොකද්ද කරන්නේ?
ඔය පරිගණකයකට ඇවිල්ලා තියෙන අනිකුත් අංග පාලනය කරනවා. නේ? ඒ අනුව ඔයගලන්ට පෙන්න උඩින්ම මොනවද? මෙහෙම කොටුවක් දාලා පෙන්නන මොනවද? inputs. නේ? එවනේ තියෙන්නේ. ඔව් input. ඊගාවට output. ඊට පස්සේ මේ පැත්තේ working storage. ඊට පස්සේ මේ පැත්තේ permanent storage. හරි? ඒ කියන්නේ ස්ථිර මතක. alright. ඊට පස්සේ මේ පැත්තේ දාලා තියෙනවා මොකද්ද? තවත් උපකරණ වර්ගයක් input and output. ඒ උපකරණ වල උදාහරණත් මම දාලා තියෙනවා. දැන් සරල උදාහරණයක් ගන්නකො පුතේ. ටච් ස්ක්‍රීන් එක ගන්නකො. ටච් ස්ක්‍රීන් සිස්ටම් එක ගත්තොත් ඒකෙන් කාර්යයක් කරනවනේ. නේ? අපිට ඒ ස්ක්‍රීන් එක හරහා යම් කිසි දෙයක් පෙන්වනවා. ඒ කියන්නේ මොකද්ද? output එකක්. ඒ වගේම අපි ස්ක්‍රීන් එක ස්පර්ශ කරලා අපිට ඕනි ආදානයන් ලබා දෙනවා. එතකොට ඒක ඉන්පුට් එකක්. නේ? එතකොට පරිගණකවල තියෙන මොනවද? ඉන්පුට් සහ අවුට්පුට් කියන ලක්ෂණ දෙකම පෙන්වන උපකරණ. හරි? දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි පරිගණකයක තියෙන සවුන්ඩ් කාඩ් එකක් ගන්නකො. සවුන්ඩ් කාඩ් එකෙන් කරන්නේ මොකද්ද? පරිගණකයක් ඇතුලේ හයි කරලා තියෙනවා සවුන්ඩ් කාඩ් එකක්. නැත්තම් සවුන්ඩ් කාඩ් එකක් කියන පුතේ සර්කිට් එකක්. එහෙම නැත්නම් ඒ සර්කිට් එකේ හැකියාව දෙනව මොකේද? පරිගණකයේ තියෙන ප්‍රධාන පරිපථයට, ඒ කියන්නේ මදර් බෝඩ් එකට. හරි? එතකොට එතන තියෙනවා උපකරණ කිහිපයක් සම්බන්ධ කරන්න පුළුවන් ස්ථාන. අපි පළවෙනි ටියුට් එකේ කතා කරා දෙවෙනි පාඩමේ මොනවද ඒවට කිව්වේ? පෝට්ස්. කෙවෙනි. කෙවෙනි කියලා කිව්වා, පෝට්ස් කියලා කිව්වා. නේ? එතකොට පුතේ එක ස්ථානයක් තියෙනවා. අපි ඒකට මයික් එක සම්බන්ධ කරොත් මොකද කරන්න පුළුවන්? මේ වගේ මයික් එකක් සම්බන්ධ කරොත් අපිට පුළුවන් සවුන්ඩ් එකක් ඉන්පුට් කරන්න. නේ? ඊට පස්සේ තව ස්ථානයක් තියෙනවා ස්පීකර් එක සම්බන්ධ කරන්න. එතන ස්පීකර් එක හරහා මොකද කරන්නේ? ඔව්, ශබ්දය ප්‍රතිදානය කරනවා, අවුට්පුට් කරනවා. එතකොට එහෙනම් සවුන්ඩ් කාඩ් එක කියන පරිපථය මොකද්ද? ඉන්පුට් සහ අවුට්පුට් කියන ලක්ෂණ දෙකම තියෙනවා. ඉන්පුට් සහ අවුට්පුට් කියන ලක්ෂණ දෙකම තියෙනවා. දැන් තේරෙනවද? හරි. දැන් මෝඩම් එක අතීතේ පාවිච්චි කරපු මෝඩම් එක ගත්තොත් එහෙම දැන් පාවිච්චි කරන්නේ නැහැ මෝඩම් එක. හරි. ඒවා අපි ඉස්සරහට ඉගෙන ගමු. ඒ පාවිච්චි කරන්නේ නැත්තේ කියන එක. මෝඩම් කියන උපකරණය ගත්තත් ওই ලක්ෂණේ තියෙනවා පුතේ. ඒකෙත් ඉන්පුට් අවුට්පුට් තියෙනවා. ඒවා මම නෙට්වර්ක් පාඩමේ උගන්වන්නම්. ඒතර ඔයගොල්ලෝ තේරුම් ගන්න පරිගණකයක ඉන්පුට් කියන ක්‍රියාවලිය සඳහාම උපකරණක් තියෙනවා. අවුට්පුට් කියන ක්‍රියාවලිය සඳහාම උපකරණක් තියෙනවා. මේ දෙකේ සංකලනයක් නැත්නම් මේ ලක්ෂණ දෙකම ක්‍රියාත්මක උපකරණත් තියෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. හරිද? රයිට්. එතකොට මේ කියන සියලු උපකරණ කවුද පාලනය කරන්නේ? CPU එක විසින්. පැහැදිලි? CPU එක තමයි පරිගණකයේ මොලේ. දැන් මේක 10 පාරක් විතර අපි කිව්වා ඈ. අපි පන්ති පටන් ගත්තට පස්සේ. රයිට්. ඊට පස්සේ උතන මම දාලා තිනවා මෙන්න මෙහෙම දෙයක්. CPU එක විසින් මේ කියන කට්ටිය පාලනය කරනකොට CPU එක භාවිතයට ගන්නවා මේ වගේ තව ස්තරයක්. අපි කියනවා ලේයර් එකක්, තව ස්තරයක්. ඒ ස්තරයේ කොටස් දෙකකින් යුක්තයි. එකක් තමයි පුතේ බසර්ස් කියලා කියන්නේ. තව එකක් තමයි controllers කියලා කියන්නේ. ඔයගලන්ට මේ ගැනත් මම ඉගෙනුවා, මේ ගැනත් ඉගෙනුවා. මතකද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මට කියන්න ICT වලට සාපේක්ෂව නැත්නම් පරිගණක විද්‍යාවට සාපේක්ෂව මොකද්ද බස් එකක් කියන්නේ? ICT වලට සාපේක්ෂව බස් එකක් මොකද? එන්නේ නැවතේ. ජාලගත අපි තනි පරිගණකයක් ගත්තොත් ඔයා කියන්නේ මේ බස් එකක් කියලා කිව්වේ ජාල ආකෘතියක් කියලාද කිව්වේ? ඈ? ඔව් එහෙම එකකුත් තියෙනවා පුතේ ඇත්ත. පරිගණක ඒක තමයි මේ ජාල කියන වචනේ මොකටද මේකට සම්බන්ධ වෙන්නේ කියලා මම පොඩ්ඩක් කල්පනා කරේ. ටක් ගාලා මට ඒක මීටර වුණා. හරි? ඒ කියන්නේ මොකද්ද? අර මොකේද? මොකක්ද ඒක කියන පත් වුණා කියලා නේද? ඒ වගේ තමයි ඈ.
හරි. ඒ කියන්නේ විෂයට අදාළව පුතේ ළමයිකින් උත්තරයක් આવොත් අපිට දැනෙන්න එපා මොන විදිහටද ළමයා මේක හිතලා තියෙන්නේ කියන එක. ඒක හිතාගන්න අපිට බැරි නම් අපි දුර්වලයි. හරි? ඔව් පරිගණක එකිනෙක සම්බන්ධ කරලා පරිගණක ජාලයක් ගොඩනගනකොට එහෙම ගොඩනැගිය හැකි ජාල ආකාරයක් තියෙනවා බස් ටයිප් එක කියලා. මෙතෙන්ට ගන්න පුතේ ඒක නෙමෙයි. ඒක ගන්න එපා මෙතෙන්ට. එහෙම එකකුත් තියෙනවා ඒක ඇත්ත. මම කියන්නේ තනි පරිගණකයක් ගන්නකො ජාලය පොඩක් අමතක කරන්න. ජාල ඕනේ නැහැ මෙතෙන්ට. තනි පරිගණකයක් ගත්තාම ඒ පරිගණකය මූලික කරගෙනත් අපි බසස් ගැන කතා කරනවා. ඇත්තටම ICT වල බස් එකක් කියන්නේ මොකද්ද? මාර්ගයක්. හොඳට තේරුම් ගන්න පුතේ. සාමාන්‍ය භාවිතයේ බස් එකක් කියන්නේ මොකද්ද? මාර්ගයක යන එකක්. එහෙමනේ? මාර්ගයක යන වාහනයකට තමයි බස් එකක් කියන්නේ. හැබැයි පරිගණක භාවිතයේදී නැත්නම් ICT වල බස් එකක් කියන්නේ මොකේකටද? මාර්ගයකට. ඔය මාර්ගවල තමයි යන්නේ මොනවද? දත්ත, තොරතුරු සහ උපදෙස්. පැහැදිලිද? පැහැදිලිද? ඒවා ඊගාවට පාලන සංඥා මේ සියලු දේ යන්නේ මොනවද? බසස් වලින්. එහෙනම් දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මොකද්ද? CPU කියන අවයවය මූලික වෙමින් CPU කියන අවයවය මූලික වෙමින් මේ උපකරණ පාලනය කරන්න නම් හිතන්න මම බොහොම සරල කරලා උගන්වන්නම් මේකෙන් පස්සේ CPU කියන අවයවය මූලික වෙමින් මේ කියන සියලු උපාංග පුතේ පාලනය කරන්න නම් CPU එකයි මේ උපාංගයි එකිනෙක සම්බන්ධ වෙන්න ඕනේ නැද්ද? කියන්නේ සම්බන්ධ විය යුතුයි. එතකොට මේ උපාංග වලින් ලැබෙන සංඥා CPU එකට එන්නත් ඕනි නේ? CPU එකෙන් නිකුත් කරන සංඥා මේ උපකරණ වලට යන්නත් ඕනි. හරි? එහෙම ගමන් කරන්න මොනවද අවශ්‍ය? එහෙම ගමන් කරන්න නම් මොනවද අවශ්‍ය? මාර්ග අවශ්‍යයි. සංඥා ගමන් කරන්න මාර්ග අවශ්‍යයි. අන්න ඒවට තමයි පුතේ මේ බසස් කියලා කියන්නේ. ඒ නිසා CPU එක හරි ක්‍රියාකාරීත්වයේදී මේ බසස් පාවිච්චි කරන මොකටද? අවශ්‍ය සංඥා තමන් වෙත ගෙන්න ගන්නත් ඊගවට අවශ්‍ය සංඥා අදාළ තැන් වලට යවන්නත්. ඔක ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කියලා කිව්වේ මෙන්න මේ උදාහරණය මොකද්ද? අපිවම ගන්නකො. අපේ ශරීරයේ තියෙන සෑම ඉන්ද්‍රියකටම සංඥා යවනවා සහ සෑම ඉන්ද්‍රියකින්ම සංඥා ගෙන්න ගන්නවා. කවුද? කවුද මේ වැඩේ කරන්නේ? මොලේ. පැහැදිලිද? නේ? මොලේ. එතකොට අපේ ශරීරයේ සෑම ඉන්ද්‍රියකින්ම දැන් මේ හැම කියන්නේ පුතේ ඉන්ද්‍රියක් නේ? පැහැදිලිද? මේ සෑම ඉන්ද්‍රියකින්ම සංඥා ගෙන්න ගැනීමත් කරනවා. ඒ සෑම ඉන්ද්‍රියකටම සංඥා යැවීමත් කරනවා කවුරු විසින්ද? මොලේ. එතකොට අපි පරිගණකයට සාපේක්ෂව අපි කියන්නේ හෝ අපිට සාපේක්ෂව පරිගණක ගැන හිතුවොත් නිකන් හිතන්න පුළුවන් අපිට මොකද්ද? අපේ මොලේ වගේ තමයි පරිගණකයේ කවුද? CPU එක. එහෙනම් පරිගණකයේ බසස් විදිහට ක්‍රියාත්මක වෙන්නේ අපේ ශරීරයේ මොනවද? ස්නායු පද්ධතිය. ස්නායු පද්ධතිය කියන්නේ බසස් තමයි. ඒ ස්නායු පද්ධතිය හරහා තමයි සංඥා යහ මෙහා ගමන් කරවන්නේ. හරි සරලයි. තේරුම් ගන්න අමාරුද? නෑනේ රයිට්. ඊට පස්සේ පුතේ කන්ට්‍රෝලර්ස් කියන්නේ මොනවද? පරිගණකයකට සාපේක්ෂව කන්ට්‍රෝලර්ස් කියන්නේ මොනවද? එතකොට මේ බසස් හරහා මෙහෙම සම්බන්ධයි. හරිද? මට කියන්න කන්ට්‍රෝලර්ස් කියන්නේ මොනවද? ඒකත් ඔයාලට මම ඉගෙනුවා. එහෙම මතක යන්නේ නැද්ද? ඔය ටියුට් එක. අපි දෙවෙනි පාඩමේ පළවෙනි ටියුට් එකේ මේකේ බලගන්න දෙවෙනි පාඩමේ පළවෙනි ටියුට් එකේ 30 වෙනි පිටුවේ දෙවෙනි පාඩමේ පළවෙනි ටියුට් එකේ 30 වෙනි පිටුවේ මදර්බෝඩ් එකක රූපයක් අරගෙන ඒ රූපේ පොඩ්ඩක් පැහැදිලි කරගත්තා. හරි? ඊගාවට මදර්බෝඩ් එකෙන් කරන කාර්යය පැහැදිලි කරා අපි වෙන වෙනම ලියාගත්තා. මොන පිටුවේද? 26 වෙනි පිටුවේ. ලියාගත්තේ නැද්ද? ලියාගත්තා. 26 වෙනි පිටුවේ අපි මදර්බෝඩ් එකක් කියලා කියන අවයවය ගත්තාම හරි? ඒ අවයවයේ තියෙන අංග ක්‍රියා කරන ආකාරය පැහැදිලි කරගත්තා. එතන 26 වෙනි පිටුවේ තියෙන පැහැදිලි කිරීම මත ඔයගලන්ට මේකේ තියෙනවා බලා ගන්න පුතේ
නෝට් එක දැන් අතේ නැද්ද? කමන්නේ. හරි අහගන්න මේ මෙන්න මෙතන තියෙනවා බස් බ්‍රිජ් කියලා එකක්. තියෙනව නේද එහෙම එකක්? මේ බස් බ්‍රිජ් කියන එක සම්බන්ධව මම දීලා තියෙන නෝට් එක මට කියවන්න. අයි කියන පුතේ? එන්න. ඔයාලා කියවන්න එපා. CP එක සහ අන්න එක තමයි වැදගත් වචනේ. CPU එක සහ RAM එක අතර සම්බන්ධය හදන ඒ වචනේ මොකද්ද කියලා තියෙන්නේ? ඔය එකේ chip එකක් කියන වචනේ මම දීලා තියනවද? right. හරි හොඳට අහගන්න පුතේ මොකද්ද? ඔය බස් බ්‍රිජ් කියලා මෙතන ලියලා තියෙන්නේ මොකද්ද මේ? වෙන කතා නවත්තන්න. මේක මොකද්ද? chip එකක්. එතකොට ඕනෑම මදර්බෝඩ් එකක් ගත්තොත් පරිගණකයේ තියෙන ඇතුලේ සර්කිට් එකක් ගත්තොත් ඔය සර්කිට් එකේ තියෙන පුතේ ඔවැනි ප්‍රධාන චිප්ස් දෙකක්. චීපයන් දෙකක්. හරිද? එකක් උතුරු චීපය කියනවා අනිත් එක දකුණු චීපය කියලා කියනවා. ඒක තමයි අපි කියන්නේ ඒ චිප් කියන වචන වෙනුවට පාවිච්චි කරන වචන තමයි බ්‍රිජ් කියන වචනේ. බ්‍රිජ් එකක් කියන්නේ මොකේද? සාමාන්‍ය ඉංග්‍රීසි වචනේ බ්‍රිජ් එකක් කියන්නේ මොකේද? පාලමකට. පාලමකින් කරන්නේ මොකද්ද? මම අහන්නේ නිල තේරුම නිල තේරුම තමයි මොකද්ද? ඔව් දෙපැත්තක් යා කරන එක. පාලමකින් කරන්නේ දෙපැත්තක් යා කරන එක. හරි ඒක තමයි පුතේ බ්‍රිජ් කියන වචනේ තේරුම. ඒතර එහෙනම් නෝත් බ්‍රිජ් කියලා කියන්නේ මොකද්ද? ඒකෙනුත් දෙපැත්තක් යා කරන්න ඕනි. ඒ යා කරන දෙපැත්ත තමයි මම කියලා තියෙන්නේ මොකද්ද? CPU එකයි කියන්න RAM එකයි මේ තියෙන working memory. මේ working memory වලට තමයි අයිති වෙන්නේ RAM එක. RAM එකයි CPU එකයි අතර සම්බන්ධතාවය ගොඩනගන්න පුතේ මූලික වෙනවා එක chip එකක්. ඒකට අපි කියනවා north bridge එක කියලා. ඒක තමයි මෙතන මේ පැහැදිලි කරලා තියෙන්නේ. ඕක 30 වෙනි පිටුවේ තියෙන මදර්බෝඩ් එකට ආපුවාම බලන්න. ඉතා පැහැදිලිව මේකේ තියෙනවා මොකද්ද? මේ තියෙන්නේ north bridge කියලා දාලා. මේ ඊතලේ දාලා මෙන්න මෙතන තියෙනවා chip එක. ඒ chip එක උඩින් හයි කරලා තියෙනවා මොනවද? heat sink එකක්. ඇලුමිනියම් දැති නැත්තම් කූරු තියෙන අවයවයක්. මොකටද ඒක හයි කරලා තියෙන්නේ? ඔය මේ north bridge කියලා කියන bridge එක පුතේ සාමාන්‍යයෙන් ටිකක් නැත්තම් chip එක ටිකක් රත් වෙනවා. ක්‍රියාකාරීත්වයේදී රත් වෙනවා. රත් වීමෙන් chip එකට වෙන්න පුළුවන් හානිය තමයි ඔය මොකක් හයි කරලා තියෙන්නේද? උඩ ඇලුමිනියම් අවයවයක් හයි කරලා තියෙන. ඒතකොට වෙන්නේ මොකද්ද? ඇලුමිනියම් කියලා කියන පුතේ ඉක්මනට රත් වෙන සහ ඉක්මනට සිසිල් වෙන ලෝහයක්. හරි එතකොට chip එක රත් වෙනකොට මොකද වෙන්නේ? අර උඩ සම්බන්ධ කරලා තියෙන ඇලුමිනියම් අවයවය විසින් ඒ chip එකේ තාපය උරා ගන්නවා. උරාගෙන සාමාන්‍ය වාතයත් එක්ක සම්බන්ධ වෙච්චාම ඒ තාපය එළියට යනවා. සමහර මදර්බෝඩ්ස් තියෙනවා ගොඩක් ප්‍රබල නම් මේ තියෙන්නේ හොඳම මදර්බෝඩ් එකක් නෙමෙයි. නරකම හේකුත් නෙමෙයි. හරිද? පැහැදිලිද? සාමාන්‍ය මධ්‍යස්ථ මට්ටමේ මදර්බෝඩ් එකක්. හැබැයි ගොඩක් ක්වොලිටි මදර්බෝඩ් එකක් ගත්තොත් නැත්නම් ගොඩක් අර ස්ටෑන්ඩඩ් සහ ගොඩක් ඇඩ්වාන්ස් මදර්බෝඩ් එකක් ගත්තොත් පුතේ මේ chip එක උඩ තියෙන heat sink එක මේක ඒ කියන්නේ මේ ඇලුමිනියම් අවයවය උඩින් හයි කරලා තියෙනවා මොකක්ද? ෆෑන් එකකුත්. කූලර් එකක් තියෙනවා, ෆෑන් එකක් තියෙනවා. දැන් මේ මදර්බෝඩ් එකට එච්චර අවශ්‍යතාවයක් නැහැ. මොකද පුතේ මේ මදර්බෝඩ් නිෂ්පාදනය කරනකොට මේවා ඒගොල්ලෝ විද්‍යාත්මකව පරීක්ෂණ වලට වාජනය කරනවානේ. ඒ වාජනය කළා බලනවා මේක රත්නේ මොන වගේ ප්‍රමාණකින්ද ඒ ප්‍රමාණයෙන් chip එකට වෙන්න පුළුවන් හානිය මොකද්ද? ඒක වළක්වන්න නම් මොන වගේ උපක්‍රමයක්ද පාවිච්චි කරන්න ඕනි. ඒ ඔක්කොම අත්හදා බලලා තමයි නිෂ්පාදන ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියන්නේ. තේරෙනවද? රයිට්. එතන මේ තියෙන්නේ north bridge එක. ඊගාට මෙන්න මෙතන තියෙනවා chip එකක් මේ. ඒකට මම දාලා තියෙනවා මොකද්ද? south bridge එක. south කියලා කියන පුතේ දකුණනේ. north කියලා කියන උතුර, south කියලා කියන දකුණ. ඒ chip දෙකක් තියෙනවා උතුර සහ දකුණ. ඒක ආපහු 26 වෙනි පිටුවට ආවොත් හරි. ඒ chip එක ගැන කතා කරනවා මෙන්න මෙතන මේ තියෙන්නේ. මෙතනක් තියෙනවා බස් බ්‍රිජ් කියලා මේ. මොකක්ද ඒකේ කියන්නේ? මේ ඇතුලේ තියෙන විස්තරය පුතේ මෙන්න මේ කොටුවේ. එන්න. රයිට්. ඇති පුතේ ඇති. එතන කියන පැහැදිලිව මොකද්ද?
ඔය නෝත් බ්‍රිජ් එකේ පැහැදිලිවම කියනවා මොකද්ද? CPU එක සහ RAM එක අතර සම්බන්ධතාවය හදන අවයවය කියලා. සවුත් බ්‍රිජ් එකේ කියනවා CPU එක සහ අනෙකුත් උපාංග. අනෙකුත් උපාංග කිව්වහම පුතේ මේ ඔක්කොමයි තියෙන්නේ. පැහැදිලිද? අතර සම්බන්ධය හදන්නේ මොකෙන්ද? සවුත් බ්‍රිජ් එකෙන්. එහෙනම් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ කන්ට්‍රෝලර්ස් කියන්නේ මොකේද? ඔය chip දෙකට controllers කියන්නේ පුතේ ඔය chip දෙකට. එතකොට මේකට කියනවා මොකක් කියලාද? north and south bridge. right? මෙහෙම ලියාගත්තට කමක් නැහැ. ඔකට සාමාන්‍ය ව්‍යවහාරය කියන්නේ පුතේ ඔය වචනේ නෙමෙයි. දැන් ඔයගොල්ලෝ පරිගණක අලෙවිකරන අලෙවිසලකට ගිහිල්ලා මදර්බෝඩ් එකක් ගැන කතා කරනකොට මේ north bridge එක south bridge එක කියලා කිව්වට ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඕක දන්නේ නැහැ. විෂය හරියට ඉගෙන ගත්ත කෙනෙක් නම් දන්නවා. ගොඩක් වෙලාවට පුතේ එතන ඉන්නේ විෂය ඉගෙන ගත්ත කට්ටිය නෙමෙයි. ප්‍රැක්ටිකලි ඒ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් තියෙන කට්ටිය. ඒගොල්ලෝ ප්‍රැක්ටිකල් පැත්ත දන්නවා. හැබැයි විෂය අභ්‍යන්තරේ ගොඩක් අය දන්නේ නැහැ. මොකද විෂය අභ්‍යන්තරේ දන්නවා නම් පුතේ මොකද කියන්නේ? එවැනි තැනක යා සේවය කරන්නේ නැත. ඊට වඩා ලොකු ජොබ් එකකට යනවා. නේ? ෂොප් එකක වැඩ කර කර ඉන්නවද? කියන්න මට. නෑ. දැන් මම මේ අපහාස කරන්න නෙමෙයි කියන්නේ. දැන් හිතන්නකෝ මෙහෙම. අපි හිතමු දැන් ඔය කීල්ස් වෙන්න පුළුවන් නැත්නම් කාගීල්ස් වෙන්න පුළුවන්. එවැනි ආයතනයක කැෂියර් එකේ වැඩ කරන ගර්ල් කෙනෙක් ගැන හිතන්නකෝ. නේ? එයා එතකොට නේ අපි ගෙනාවු බාණ්ඩ වලට අදාළව බිල් එක හදලා මුදල් අය කරගන්න ඕනේ. අය කරගෙන ඉතුරු මුදල් තියෙනවා නම් ඒවා ගෙවනවා. බිල හදන්න එයා නෙමෙයි මැෂින් එකෙන් කම්පියුටරෙන් හැදෙනවා. ඒ අනුව එයා අදාළ කාර්ය කරනවා. එතකොට එයාට පුළුවන්ද ගිනුම් කරන ක්‍රියාවලිය කියලා කියන එක ටිකක් ඇඩ්වාන්ස් විදිහට කරන්න? බෑ. එහෙම පුළුවන් නම් පුතේ එයා කැෂියර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ නැහැ. ඊට ඉහළ ජොබ් එකකට යනවා එයා. පැහැදිලිද කියන එක? එයා ඒ වගේ තැනක ජොබ් එකක් කරන්නේ ඇයි? එක්කෝ ආසාවට වෙන්න පුළුවන්. නේ? මම දන්නේ නැහැ ඒක. ඉතින් ඒක පෞද්ගලික කාරණයක් නේ ආසාව කියන එක. නේ? මම කතා කරන්නේ ඒ ගැන නෙවෙයි. ආසාව කියන එක පුතේ අපිට කතා කරන්න බෑ ඇයි? මිනිස්සුන්ගේ මිනිස්සුන්ට ආසාව කියන එක එක හා සමාන නැහැ නේ. ඒක සාපේක්ෂයි. අර ලස්සන වගේ තමයි. හරි? හැබැයි ගොඩක් ලාවට ගොඩක් අය එහෙම වැඩ කරන්නේ මොකක් නිසාද? එක්ක වෙන ජොබ් එකක් නැති නිසා නැත්නම් ඊට ඉහළ ජොබ් එකකට යන්න අමාරු හෝ හොයාගන්න බැරි හින්දා. තේරෙනවද? ඒතර එහෙම තමයි වෘත්තීන් හැදිලා තියෙන්නේ. පැහැදිලිද? රයිට්. එතකොට සාමාන්‍ය භාවිතයේ පුතේ මේකට north south bridge කීකේ ඉන්නේ නෑ. මේකට කියන්නේ මොකද්ද? chip set එක. අන්න ඒ ටික ලියා ගන්න උතන. ඒකට කියනවා chip sets. ඇයි එහෙම කියන්නේ? chip දෙකක් තියෙන නිසා. හරි? එතකොට මේ කම්පියුටර් ෂොප් එකේ කෙනකින් ඇහුවොත් එහෙම chip set එක මොකද්ද කියලා අන්න ටක් ගාලා ඒගොල්ලෝ කියනවා. ඒගොල්ලන්ට chip එකේ නමින් පවා මතකයි. රයිට්? මොකක් හරි මදර්බෝඩ් එකක මොඩල් එකක් කියලා ඇහුවොත් එහෙම මේකේ තියෙන chip set එක මොකද්ද කියලා ටක් ගාලා කියනවා. තේරෙනවද? හරි එහෙම chips වර්ග තියෙනවා. ඒ වර්ග අනුව මදර්බෝඩ් එකේ ගුණාත්මක භාවයේ ක්වොලිටි එක තීරණය වෙනවා. ඔය ඇති. එහෙනම් අපි මම මේ ඔයගොල්ලන් කිව්වේ මොකද්ද? buses කියලා කියන්නේ CPU එක අනෙත් උපකරණත් එක්ක සම්බන්ධ කරන මාර්ග. controllers කියලා කියන්නේ chip දෙකක්. ගොඩක් නෙමෙයි දෙකයි. ඒ chip දෙක තමයි අපි north bridge එක සහ south bridge එක කියලා කතා කරන්නේ. ඒගොල්ලෝ අර ක්‍රියාවලියට උදව් කරනවා, මේ සම්බන්ධතාවය හදන්න උදව් කරනවා helpersලා. ඒකට කියනවා අපි chipsets කියලා. දැන් තේරෙනවද? ඔය තියෙන von Neumann ආකෘතිය මත පරිගණකයේ තත්වය. පැහැදිලි? රයිට්. අපි ඉස්සරහට යමු. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. රයිට්. ඊට පස්සේ ඔයගලන්ට පේනවා අහගන්න 4 වෙනි පිටුවේ මුලින්ම තියෙනවා මොකද්ද? 4 වෙනි පිටුවේ මුලින්ම තියෙනවා අර අපි පළවෙනි පාඩමේ පළවෙනි ටියුට් එකේ දෙවෙනි ටියුට් එකේ කතා කරපු ඩයග්‍රෑම් එක. මතකද ඔක? පළවෙනි පාඩමේ දෙවෙනි ටියුට් එකේ අපි කතා කරා ඩයග්‍රෑම් එකක් එක මතකද? රයිට්. දැන් පොඩ්ඩක් අහගන්න මම අමතර දෙයක් කියන්නම්. මෙහෙම. දැන් ක්ලාස් එකේ ඉන්නව නේද පුතේ මේ මුල ඉඳන් මේ පන්තියට ගැලපෙන ආකාරයෙන් මුල ඉඳන් ඉගෙනගෙන ආපු නැති අය? අත උස්සන්න. එහෙම නැද්ද? ඉන්නවා. පුතා අලුතෙන්මද? මේ පන්තියට ආවේ? ඔය මං අහන්නේ මේ පන්තියට ආවේ ඇයි කියලා. යාළුවා හින්දාද? නැද්ද?
ඔව් දැන් මෙහෙමයි පුතේ දැන් මේක අපි පටන් ගත්තේ ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ විභාගෙට ලිව්වට පස්සේනේ. ඒ ආසන්නෙම තමයි පටන් ගත්තේ. මේ මාර්තු අග හෝ අප්‍රේල් මුල අපි මේ පන්තිය පටන් ගත්තා නේ. ඊට පස්සේ මේක දිගටම අපි අකණ්ඩව කරගෙන ආවා. නේ රට වහලා තිබුණ අවධියෙත් අපි ඔන්ලයින් ක්ලාස් එක දිගටම ගෙනිච්චා. ඒ අනුව තමයි අපි මේ විදිහට ටිකක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඕගොල්ලන්ගේ ප්‍රතිඵල ආවට පස්සෙත් අපි කණ්ඩායමක් පටන් ගත්තා. ඒ කණ්ඩායමේ ක්ලාස් එක තමයි තියෙන්නේ කීයටද? 10 කාලේ ඉඳන් 12 කාල දක්වා. හරි එතකොට මේ මුල ටික හරියට කවවිච්ච නැති කට්ටියට පුළුවන් මොකක් කරන්නද? ඒ පන්තියට සහභාගී වෙන්න අමතර ගාස්තු මුකුත් ගෙවන්න ඕනේ නැහැ. ඒ පන්තියට සහභාගී වෙලා නේ අර මේ පන්තියේ මේ වෙනකොට කව කරලා තියෙන ටික කව කරගන්න පුළුවන්. ඒ මං කියන්නේ එක ඔප්ෂන් එකක් ඈ. එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම කරන්නත් පුළුවන්. ඕගොල්ලන්ට පුළුවන් රයිට් කොහොමත් ඕගොල්ලෝ එක කළ යුතුයි මං කියන්නේ දැනට ඕගොල්ලෝ මගේ ටෙලිග්‍රෑම් හෝ WhatsApp group එකක නැත්නම් මොකද ඒ දුපුතේ මේ ෆිසිකල් පන්ති අපිට කොච්චර කලක් කරන්න පුළුවන් වේද කියලා අපි දන්නේ නැහැ. සමහර තව සුමානයක් දෙකක් කරනකොටම පන්ති නවත්තන්න කියන්නත් පුළුවන්. නේ මේ කොවිඩ් එකේ තත්ත්වය බොහොම යහපත් මට්ටමක නෑනේ. නේ ඒ හින්දා අපිට කවදා මේක නවත්තන්න වෙයිද කියලා කියන්න බෑ. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා සහ මේ ප්‍රාර්ථනා කරනවා එහෙම ගැටලුවක් ඇති නොවේවා කියලා. නේ ඒකත් තමයි ගැටලුවක් ඇති නොවන විදිහට වැඩ කරගෙන යන්නත් උත්සාහ කරනවා. අනිත් පැත්තෙන් මේ එහෙම නොවේවා කියලාත් අපි හිතනවා. නමුත් අපිට ඒක කියන්න බෑ. පැහැදිලි දැන් අපි දන්නවා දැන් ඉස්කෝලේ පටන් ගත්තාට ඉස්කෝලේ ඇතුළත් සමහරලාට මේ සමහර තැන්වල ළමයින්ටත් එම ආසාදනය වෙලා තිනවා ගුරුවරු ආසාදනය වෙලා තිනවා. මම හිතන්නේ ආපහු රට වහයි කියලා නම්. නමුත් ඒ සෙක්ෂන් වැහෙන්න පුළුවන් නේ. පැහැදිලි දැන් ටියුෂන් පන්ති හරහා අපි තුන් මේක පැතිරී යාමක් දිගට આવොත් එහෙනම් මොකද වෙන්නේ? අනිවාර්යෙන් සෞඛ්‍ය අංශ වලින් කියනවා මොකද්ද? තාවකාලිකව ආපහු ටියුෂන් නවත්තන්න. ඒක නේ ඉතින් පාලනය කරන කට්ටියටත් ඒකට නේ අවනත වෙන්න වෙනවා. ඇත්තටම අපිටත් ඒකට අවනත වෙන්න වෙනවා. ඇයි? එහෙම වුණොත් එහෙම දෙක ගැටලුවක් නේ. නේ? රයිට්. ඒ ඇති මම මේ කියාගෙන ආවේ නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම group එකක සමාජිකයෙක් විය යුතුමයි. රයිට්. එතකොට අපි ෆිසිකල් පන්ති නැවතෙන් දැන් උදාහරණයක් ගන්නකො දැන් අපි ආපහු හම්බෙන්නේ ලබන ඉරිදානේ ක්ලාස් එකේදී. හැබැයි අපි හිතමු ලබන සෙනසුරාදා වෙන නිකන් මේ කියන්නේ සෙනසුරාදා වෙනකොට පන්ති තියන්න එපා කියලා කිව්වා කියලා හිතන්නකෝ. එහෙනම් අපි ඉරිදා අපේ වෙලාවේ මොකද කරන්නේ? ඔව් පන්ති එක ඔන්ලයින් එක කරනවා. නැත්නම් මම ඔයගොල්ලන්ට group එකේ දානවා ඔන්ලයින් පන්තිය තියෙන්නේ මේ වෙලාවේ කියලා. හරි. එතකොට පන්තිය නවතින්නේ නැහැ පුතේ. පන්තිය දිගටම යනවා ඈ. හරි. ඒ නිසා අහගන්න. මේ හැම ටියුට් එකකම තියෙනවා මගේ මේ පැත්තේ WhatsApp විදිහටමත් තියෙනවා. මේ ඩයලොග් නම්බර එක. හරිද? මේ ඩයලොග් නම්බර එකට ඔයගොල්ලෝ මැසේජ් එකක් මට එවන්න. එතකොට මම group එකේ link එක එවනවා. හරි? එතකොට දැන් අර කලින් පටන් ගත්ත group එකට, ඒ කියන්නේ අපි මුලින් පටන් ගත්ත group එක කොටිම කියනවා මේ ක්ලාස් එකට දාලා group එක තියෙන්නේ WhatsApp group එකක් විදියට. මේකට මම Telegram එකක් හැදුවේ නෑ. හැබැයි රිසර්ච් ආවට පස්සේ පටන් ගත්ත බැච් එකට මම හැදුවේ Telegram group එකක්. ඒකට ප්‍රධාන හේතුව තමයි Telegram එකක අපිට පුළුවන් උඩහට පල්ලෙහාට යන්න. ඒ කියන්නේ ළමයෙක් පස්සේ ඇඩ් වුණත් උඩ ටිකක් බලන්න පුළුවන්. WhatsApp වල ඒක අමාරුයිනේ. හරි? ඒක තමයි Telegram හදන්න ප්‍රධාන හේතුව. තව ෆැසිලිටිස් ගොඩක් තියෙනවා. හරි? එතකොට මේ Telegram group එකේ පුතේ රිසර්ච් ආවට පස්සේ අපි පටන් ගත්ත පන්තියේ සියලු වීඩියෝස් දාලා තියෙන්නේ. තේරෙනවනේ ඒ group එකට ඇඩ් වුණාට පස්සේ ඔයගලන්ට පහසු වෙලාවක ගිහිල්ලා ඒ වීඩියෝ බලලා නෝට් සම්පූර්ණ කරලා කම්ප්ලීට් කරගන්න පුළුවන් අර පන්තියට එන්නේ නැතුව. මොකද මේ වගේම පන්තියේ කරපු වීඩියෝ එක තමයි එතන තියෙන්නේ ඈ. තේරෙනවද කියන එක? කැමති නම් පන්තියට එන්න. ඒක තවුලක් නැහැ. ඒතකොට දැන් 10 කාල 12 කාල පන්ති ඉන්න වෙනවා. නැත්තම් අර විදියට ගිහිල්ලා ඒක කවර් කරගන්න පුළුවන්. දෙකෙන් කැමති ක්‍රමයක් පහසු ක්‍රමයක් භාවිතා කරන්න. හැබැයි ඒ group එකට ඇඩ් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ මට ඒක කියලාම එවන්න ඕනේ මැසේජ් එක. මෙන්න මේ group එකේ මම දැන්ට ඉන්නේ. මට මේ group එකට ඇඩ් වෙන්න ඕනේ මේ හේතුව නිසා කියලා. එතකොට නේ මට නමින් කිව්වට පුතේ නම් මතක හිටින්නේ නැහැ මට. ඒක නම් මතක හිටින්න බෑනේ. ළමයි ගොඩක් ආශ්‍රය කරනකොට නම් මතක හිටින්නේ නැහැ. හරි? නම් මතක හිටිනවා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ විභාගයට ලියන්න මාස 7-8ක් තියෙද්දි මතක හිටිනවා. ඒ කාගේද? දක්ෂම ළමයින්ගේ සහ දුර්වලම ළමයින්ගේ. දක්ෂම ළමයින්ගේ නම් මතක හිටිනවා ඇයි? ඇයි පුතේ විභාග වලට ලිව්වහම රැන්කින් පේපර්ස් වල එහෙම ලකුණු වැඩිනේ. එතකොට මතක හිටිනවා. දුර්වලම ළමයින්ගෙත් නම් මතක හිටිනවා. මොකද ඒ ළමයි පිළිබඳ අපි අවධානයක් යොමු කරන්න ඕනේ. හැබැයි මැද කට්ටියගේ නම් මතක හිටින්නේ නැහැ ලේසියෙන්. පැහැදිලිද? හරි? මම නම් මතක තියාගන්න උත්සාහ කරන්නෙත් නැහැ. ඇයි? ඒක පුතේ අපරාධනේ මතකේ. ඒ මතකේ වෙන වැඩකට පාවිච්චි කරහැකි. නේ? නම පුතේ මතක තියාගන්න ඕනේ නැහැ. නම් තියාගන්න පුළුවන් නේ අපිට මේක. ICT නේ පාවිච්චි කරන්නේ කම්පියුටරේ තියාගත්ත හැකිනේ. ඕන්ලයින් බලන්න පුළුවන්. නේද? හරි. එහෙනම් ඔය අලුතෙන් ඉන්න කට්ටියට මම මේ කිව්වේ
ඕගලන්ට මුල ටික ක්‍රමානුකූලව කව කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඊගාව පන්තියේ ඉන්නත් පුළුවන්. නැත්නම් අර ගෲප් එකට ඇඩ් වෙලා ඒකෙන් වීඩියෝ බලන්නත් පුළුවන්. දැන් ගිය සුමානේ කරපු වීඩියෝ එකත් මම දැන් දාලා තියෙන්නේ. ඒ ටික වීඩියෝ ටික බලන්න පුළුවන්. ඒ වගේම කැමති අය ඉන්නවා නම් ඒ ගෲප් එකට ඇඩ් වෙන්න මගෙන් මට මැසේජ් එකක් දාන්න WhatsApp මැසේජ් එකක් ඈ. ඊට පස්සේ WhatsApp මේ Telegram ඉන්නෙත් ඒ නම්බර එකේම තමයි. මම ඒකට link එක එවන්නම්. මුල ඉඳන් පන්ති හිටපෑ වුණා කමන්නේ. අර මුල වීඩියෝ බලන්න ඕනි කියලා හිතෙනවා නම් මේ ඒ group එකට ඇඩ් කරන්නම් මං. ඒක බලලා ඉගෙන ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ මට. හරි. එහෙනම් විස්තරයට යමු. එතකොට බලන්න. හතරවෙනි පිටුවේ මුල තියෙන්නේ මොකද්ද? අපි ඔය පළවෙනි පාඩමේ දෙවෙනි ටියුට් එකේ කතා කරපු ඩයග්‍රෑම් එක. හරිද? මේ ඩයග්‍රෑම් එක ගොඩනගන්නේ පුතේ ඔය වන් නියුමන් ආකෘතිය අනුව තමයි. මේ තියෙන්නේ මේකමයි. මේකම වෙනත් විදිහකට ඇඳලා. මම මේ සංසන්දනය කරලා පෙන්නන්නම්. මේ බලන්න. මේ ඩයග්‍රෑම් එකම වෙනත් විදිහකට තමයි මේ ඇඳලා තියෙන්නේ. එතකොට මේකේ උඩින්ම ඉන්නවා කවුද? CPU එක. මෙයත් එක්ක ඍජුව සම්බන්ධ වෙනවා කවුද? RAM එක. ඊට පස්සේ යට තියෙනවා මොනවද? අර කියන අර permanent storage එක. storage. ගබඩා මාධ්‍ය. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා input. මේ තියෙනවා output. කොහොමනේ පුතේ? ඊට පස්සේ අපි කතා කරනවා මේ ආදාන උපාංග හඳුන්වා දෙන දේවල් යන්නේ RAM එකට. ක්‍රියාකාරීත්වයේදී ගබඩා මාධ්‍ය වල තියෙන ඒවාත් ගන්න RAM එකට. පරිගණකයේ වැඩ කරන විදිය RAM එක කියන ප්‍රධාන මතකයට. හරි, මේ මතකය තුල තියෙන දේවල් තමයි සැකසීම සඳහා ගන්නෙ කොහෙද? CPU එක ඇතුළට. CPU එක ඇතුලේ ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. අපි අර කිව්ව එක කොටසක් තමයි මොකද්ද? CU පාලන ඒකකය කියන කොටස. අනෙක් කොටස තමයි මොකද්ද? ALU කියන කොටස සැකසුම් ඒකකය. සහ තව කොටසක් තියෙනවා කිව්වා මොකද්ද? රෙජිස්ටර් කියලා. රෙජිස්ටර් කියන්නේ පුතේ මොකද්ද? මතකයක්. ඒතර ක්‍රියාවලිය තමයි කිව්වා මොකද්ද? පරිගණකයක් තුළ දත්ත සැකසීමේ ක්‍රියාවලියේදී අපි ආදානය කරන දත්ත උපදේශ වගේම ගබඩා මාධ්‍ය වල ගබඩා කරලා තියෙන මෘදුකාංග software නැත්නම් ක්‍රමලේඛ RAM එකට තමයි ගන්නෙ. අරගෙන RAM එක තුලින් ගන්නවා කිව්වා රෙජිස්ටර් මතකයට. ඒ මතකය හරහා යනවා කිව්වා ALU එකට. ගියාම ALU එක විසින් මොකද්ද කරනවා කිව්වේ? ඒවා සකසනවා කියලා කිව්වා. සැකසීම නැත්නම් process කරනවා. සැකසුවට පස්සේ බිහි වෙනවා ප්‍රතිඵල. ඒ ප්‍රතිඵල නැවත රෙජිස්ටර් මතකය හරහා අවුට් කරනවා කිව්ව මොකේද? RAM එකට. ඒ RAM එකට එන දේ තමයි කිව්වා output හරහා අපි දකින්නේ. ඔක තමයි ඩයග්‍රෑම් එක. නේ? ඒ වගේ මේ නිර්මාණය කරපු දේ අපිට පුළුවන් කිව්වා අනාගත භාවිතය සඳහා අවශ්‍ය නම් ගබඩා කරලා තියාගන්න. ඒ කියන්නේ ආපහු වෙනවා ගබඩා මාධ්‍ය වලට ස්ටෝරේජ් වලට. එතන මෙන්න මේකට අපි කියනවා සේව් කරනවා කියලා. මෙහෙම ගන්නවට අපි කියනවා මොකද්ද? ඕපන් කරනවා, රන් කරනවා, ලෝඩ් කරනවා. ඔය වගේ එක එක වචන පාවිච්චි කරනවා. ඔක අපි කතා කරා. ඒ වගේම මේ RAM එකෙන් CPU එක පැත්තට යන්නේ මොනවද? දත්ත උපදේශ. නමුත් CPU එකෙන් සකස් වෙලා එන්නේ මොනවද? තොරතුරු. ඔය ටික අපි කතා කරලා තියෙනවා. මේ කතා කරන්න පුතේ පළවෙනි පාඩමේ. රයිට්? එතකොට ඕක තමයි මේ කොටස් විසින් කරන කාර්යය. දැන් බලන්නකෝ මේ ටික මෙතන නැද්ද කියලා. මේ CPU එක මේ තියෙන්නේ. නේ? මේ ඉන්පුට් මෙතන තියෙනවා. අවුට්පුට් තියෙනවා මේක. ස්ටෝරේජ් තියෙනවා. ඒ කියන්නේ permanent working storage කියන්නේ RAM එක ඇතුළු උපාංග එක තියෙනවා. හරි? ඔය අතරේ ඉන්පුට් අවුට්පුට් ලක්ෂණ සහිත උපකරණක් තියෙනවා. ඒක මේකේ දාන්නේ අපි. මොකද මේකෙන් කරන්නේ මූලික ක්‍රියාවලිය පැහැදිලි කරන එක නිසා. ඊට පස්සේ අපි කියනවා මොකද්ද? පරිගණකයේ කොටස් ටික මෙහෙම එකතු වෙලා කාර්යයන් කරනකොට ඒ හැම කොටසකම සහ කාර්යයකම පාලනය කිරීම සිදු කරනවා කියලා කවුද? මෙයා විසින්. ඒ නිසා අපි මේ විදිහට ඊතල ගහනවා.
මේ හැම කොටසකටම මම මේ රතු පාටින් අදින්නේ මොකද්ද? පාලනය කිරීමට අදාළ සංඥා ගමන් කරන මාර්ග. ඒවා තමයි බසස් කියන්නේ මේ. මාර්ග තමයි බසස් කියන්නේ. එතකොට මේ තියෙන්නේ පාලනය. මේ හැම කොටසක්ම පුතේ පාලන ඒකකයෙන් පාලනය කරනවා. ඔන්න ඔහොම. ඔන්න ඔක තමයි අපි ඇන්ද මොකද්ද? ඩයග්‍රෑම් එක පළවෙනි පාඩමේ දෙවෙනි ටියුට් එකේ. හරි? රයිට්. එතකොට මේක මගේ නිර්මාණයක් ඈ. මේ තියෙන මගේ නිර්මාණයක්. ඔය ටියුට් එකේ තියෙන මගේ නිර්මාණයක් නෙමෙයි. ඔක ඔයගලන්ට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා ගත්ත හැකි. හරි? මේකම තමයි ඔතනත් සාකච්ඡා කරන්නේ පොඩි පොඩි වෙනස්කම් සහිතව. විස්තරත් තියෙනවා ඒකේ. ඒක පොඩ්ඩක් බලන්න. හරි. දැන් අපි බලමු. මම තව පොඩ්ඩක් කතා කරන්නම් ඈ. පොඩ්ඩක් පරක් වෙච්චින්ද පොඩ්ඩක් කතා කරන්න. අවුල නැහැ නේද? පොඩ්ඩක් තමයි ටික පරක් වුණා. කියන්නේ මම හිතන්නේ ඇඹිලි පිටියේ පන්ති කරන්න ගත්තට පස්සේ එච්චර පරක් වුණාමද කොහෙද? හරි? තේරුණානේ? රයිට්. බලන්න. මධ්‍ය සැකසුම් ඒකකයේ Central Processing Unit CPU. දැන් ඒතර දෙවෙනි පාඩමට සාපේක්ෂවත් අපි කතා කරනවා මෙයා ගැන. එයි මම එහෙම කිව්වේ? පළවෙනි පාඩමට සාපේක්ෂවත් මෙයා ගැන අපි කතා කරා. දැන් දෙවෙනි පාඩමට සාපේක්ෂවත් පුතේ මෙයා ගැන කතා කරනවා. හරි? මොකද මේක තමයි පරිගණකයේ ප්‍රධානම කොටස. රයිට්. බලන්නේ කියනවා මධ්‍ය සැකසුම් ඒකකයේ කොටස් කීයක් තියෙනවද? මූලිකව තුනක් තියෙනවා. මොකක්ද ඒ? අංක ගණිතමය හා තාර්කික ඒකකය, ඒ කියන්නේ ALU මේ තියෙන. ඊගාට පාලන ඒකකය CU සහ රෙජිස්ටර් මතකය මේ තියෙන්නේ ඒක. ඔය කොටස් තුන තමයි ප්‍රධාන වශයෙන් මධ්‍ය සැකසුම් ඒකකය තුල තියෙන්නේ. හරි? ඒ යටතේ මුලින්ම කතා කරනවා අංක ගණිතමය සහ තාර්කික ඒකකය නැත්නම් ALU. හොඳට අහගන්න. මේ අහගන්න පුතේ මේ කොටස් තුන එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ මොකද්ද? මේ CPU එක. නේ? අපි දැන් දන්නවා මේ CPU කියන්නේ මොකද්ද? අල්ල උඩ තියාගන්න පුළුවන් තරම් කුඩා chip එකක්. ඒ chip එකක රූපයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේත් එහෙම. හරි? මේ තියෙන්නේ Intel සමාගමේ CPU එකක රූපයක්, මේ තියෙන්නේ AMD කියන සමාගමේ CPU එකක රූපයක්. ඒ රූප දෙකෙත් විශේෂත්වයක් තියෙනවා මොකද්ද? ඔව් මේ තියෙන්නේ මේ වෙනකොට නිර්මාණය කරලා තියෙන දියුණුම CPU දෙකක්. සාමාන්‍යයෙන් මේ CPU එක මිල පුතේ ලක්ෂ 2කමාරක්වත් වෙනවා. ලක්ෂ 2කමාරක්වත් වෙනවා chip එක විතරක් ඈ. CPU එක විතරක්. එතකොට මේ chip එකට ගැලපෙන විදිහට motherboard එකක් ගන්න ඕනි. ඒක කොහොමත් රුපියල් 40000ක් විතර වෙනවා. හරි? ඊගාවට අනික් කොටස් ටික එකතු කරලා කම්පියුටරේ හදා ගන්නකොට කොහොමත් මොකද වෙන්නේ? ලක්ෂ 3මාරක් 4ක් වෙනවා කම්පියුටර් එක. හරි? ඔයගලන්ට ඕනම් සර්ච් කරලා බැලුවේ හැකි. දැන් පහසුකම් තියෙනවනේ පුතේ ඕනි තරම්. අහගන්න. මේ Intel Core i9 එකෙත් මේ තියෙන පුතේ 9th generation එක. මේ Core i9 කියන CPU එක නිර්මාණය වුණේ 2017. හරි? ඇත්තට මේ CPU එක නිර්මාණය කළා රිලීස් කරා කියලා මම දැනගන්නකොට මම හිටියේ වාහනේ ඇතුලේ ගම් වතුරේ. වාහනේ ගම් වතුරට යට වෙලා. 2017 ඔයගොල්ලන්ට එහෙම අදහසක් තියෙනවා නම් මතකයක් තියෙනවා නම් ඔයගොල්ලන්ගේ ප්‍රදේශේ ගම් වතුර ගන්න නැහැ එහෙම. නේ? එහෙම ගත්තාම පොඩි වාසනාවක් තියෙනවා නේ. හරි? 2017 රත්නපුරේ මූලික කරගෙන ලොකු ගම් වතුරක් ආවා. ඊටාම ප්‍රබල ගම් වතුරක් ඒක සරල නැහැ. හරි? මම ওই වාහනේ බේරගත්තේ මේ වගේ හරස් පාරක ගහලා. දාන දෙනක් තිබුණේ නැහැ. මෙහෙම වාහනේ ගහලා තිබුණේ. මං දවස් දෙකක් හිටියේ වාහනේ ඇතුලේ. පැහැදිලිද? ඒ කියන්නේ මම මහගෙදර ගිහිල්ලා හිටියේ අම්මලත් එක්ක. අම්මට වඩා සනීප නැහැ ඒ කාලේ. ඒ නිසා එහෙ හිටියේ අපේ කට්ටියම පවුලම හිටියේ. ගඟතුට අහුණා. මයිගේ යට වෙන්නේ නැහැ. නමුත් අම්මයි මහගේ යට වෙනවා. හරි? එතකොට මේකේ වතුර මෙහෙම යට වෙලා තියෙන්නේ. ඩිකියත් එක්ක මෙහෙම යට වෙලා. එන්ජින් එක ඉස්සරහට දාගෙන බේරගත්තා. හරි? පැහැදිලිද? රයිට්? එතකොට මේක ඇතුලේ තමයි හිටියේ. මොකද ගෙදර ඉන්න බෑනේ. නේ? අම්මලා වෙන ගෙදරකට යවුවා. රයිට්? ඊට පස්සේ මේ දවස් දෙකක් හිටියා වාහනේ ඇතුළට වෙලා. දවල් කාලට එළියට බහැලා එමු ඉන්නවා. රැයට මේක ඇතුළටලා නිදි ගන්නවා. හරි? අවුලක් නැහැ නේ? පැහැදිලිද? එතකොට ඔන්න ඒ වෙලාවේ තමයි පුතේ නිවුස් වලට කිව්වේ 2017 ඔය මේ CPU එක රිලීස් කරා කියලා මේ Intel Core i9. 2017 රිලීස් කරපු නැත්නම් නිදහස් කරපු නැත්නම් ලෝකෙට හඳුන්වා දුන්නේ CPU එක මේ මොහොත වෙනකොට පරම්පරා කිහිපයක් විදිහට වර්ධනය වෙලා. ඒ කියන්නේ පිටපත් ගණනාවක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ තියෙන්නේ මොකද්ද? 9th gen එක. ඒ කියන්නේ මොකද්ද?
නව පාරක් වර්ධනය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 17 ආපු Intel Core i9 කියන CPU එක මේ වෙනකොට 9 ආකාරයකට නැත්නම් 9 වතාවක් දියුණු කරලා තියෙනවා, අප්ඩේට් කරලා තියෙනවා. දැන් මම මේ කතා කරන මොහොත වෙනකොට තවත් වැඩි වෙන්න පුළුවන්. තේරෙනවනේ? රයිට්. එතකොට ඒ අනුව පුතේ අපි මුලින්ම කතා කරන මොකක් ගැනද? අංක ගණිතමය හා තාර්කික ඒකකය ALU ගැන. අපි ඒක පොඩ්ඩක් කතා කරලා අද නවත්තමු. බලන්න. අංක ගණිතමය හා තාර්කික කටයුතු සිදු කිරීම සඳහා මධ්‍ය සැකසුම් ඒකකයේ පිහිටව ඇති විද්‍යුත් පරිපථයකි. දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනි චිප් එකක් කියන්නේ මොකද්ද? ඇත්තටම චිප් එකක් කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රොනික උපාංගයක්. ඉලෙක්ට්‍රොනික උපාංගයක්. හැබැයි පුතේ චිප් එකක් කියන එක ඇතුලේ පරිපථ තියෙනවා දහස් ගාණක් හෝ ලක්ෂ ගාණක් හෝ කෝටි ගාණක්. චිප් එකක් කියලා කියන්නේ අපිට හිතා ගන්නවත් බැරි තරම් සංකීර්ණ අවයවයක්. ඔන්න මම සරල උදාහරණයක් කියන්නම්. දල වශයෙන් ගත්තොත් මේ Core i9 කියන චිප් එක ඇතුලේ තියෙනවා ට්‍රාන්සිස්ටර්ස් විතරක් කෝටි 1200ක්. ට්‍රාන්සිස්ටර්ස් විතරක් කෝටි 1200ක්. දැන් ET ගන්න ළමයින්ට නම් ඔක අහු වෙනවා. මේ ET වල ඉලෙක්ට්‍රොනික කැලලක් තියෙනවනේ. ඔයගලන්ට තියෙනව නේද කැලලක්? බයෝ සිස්ටම් එකක් නැද්ද? පොඩි කැලලක් තියෙනව නේද? ඔය ET ටික බරපතලව තියෙනවනේ. ඊගාවට මැත්ස් එක ICT කරන්න ඉන්නවා නම් ඒගොල්ලන්ට එනවා ෆිසික්ස් වල. ET කට්ටියටත් වඩා එනවා ෆිසික්ස් වල. ඉලෙක්ට්‍රොනික්ස් කතා කරනවා. හරි? වෙන ඉලෙක්ට්‍රොනික කියන කැලල අහු වෙන සබ්ජෙක්ට් එකක් නෑ. අපේ ICT වල අහු වෙන්නේ නෑ. මොකද ඉලෙක්ට්‍රොනික කියලා කියන්නේ වෙනම විෂයපතයක් නේ. හරි? ඒතර ඉලෙක්ට්‍රොනික්ස් ගැන ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නවා ට්‍රාන්සිස්ටර්ස් කෝටි 1200ක් කිව්වම හිතන්නකෝ. පැහැදිලිද? ඒතර කෝටි 1200ක විතර කාර්යයක් තියෙනවා මේ CPU එක ඇතුලේ. හරි? ඒතර පුතේ මේ CPU කියලා කියන්නේ ඊටාම දියුණු චිප් එකක්, පරිපථ ඊටා විශාල ප්‍රමාණයක එකතුවක්. ඒ පරිපථ එකතුව තුල තියෙන එක පරිපථයක් තමයි මොකද්ද? ALU කියලා කියන්නේ. තේරෙනවද? එතන මේක පැහැදිලිවම කියනවා මධ්‍ය සැකසුම් ඒකකයේ පිහිටව ඇති විද්‍යුත් පරිපථයකි. මෙමගින් පහත සඳහන් කාර්ය සිදු කළ හැක. මොනවද කරන්න පුළුවන්? ගණිත කර්ම, ඒ කියන්නේ ගණිතමය ක්‍රියාකාරකම් සහ තාර්කික මෙහෙයුම්. රයිට්? ඒ නිසා තමයි මෙයාට කියන්නේ මොකක් කියලාද? අංක ගණිතමය හා තාර්කික ඒකකය කියලා. හැබැයි අහගන්න කාට හරි හිතුණා නම් පුතේ මේ ALU කියන කොටසෙන් කෙරෙන්නේ ගණිතමය සහ තාර්කික කටයුතු කියලා කිව්වහම ගණන් හදන එක විතරක් කියලා ඒකේ වැරදකුත් නැහැ. හැබැයි මේ ගණන් හදන එක කියලා කියන්නේ පරිගණකයට ආවේනිකව. දැන් මෙහෙම හිතන්නකෝ. අපි පරිගණකයකට ආදානය කරනවා කියලා හිතන්නකෝ පින්තූරයක්. ස්කෑනර් එකක් පාවිච්චි කළා හෝ කැමරාවක් සම්බන්ධ කළා හෝ පින්තූරයක් අපි පරිගණකය ඇතුළට ගන්නවා. හරිද? ඒ ගත්ත පින්තූරය අපි වර්ණ වෙනස් කරනවා කියලා හිතන්නකෝ. කලර්ස් බැලන්ස් කරනවා. කලර් බැලන්ස් එකක් කරනවා. හරිද? ඒ කරන්නේ කොහොමද? ඒවා හිතන්න එපා. අපිට Photoshop හරි මොකක් හරි software එකක් පාවිච්චි කරලා අපි මේ වැඩේ කරනවා කියලා හිතන්නකෝ. එතකොට මං අහන්නේ පින්තූරයක වර්ණ වෙනස් කිරීම කියලා කියන්නේ පරිගණකයකට සාපේක්ෂව පුතේ සැකසීමක්ද නැද්ද? මට දැනගන්න ඕනේ අන්න ඒක. මොකද කියන්නේ? සැකසීමක් තමයි. ඔව් බොහොම හොඳයි. ඒකත් සැකසීමක් තමයි. නේ පින්තූරයක වර්ණ වෙනස් කරනවා කියලා කියන්නේ සැකසීමක්. මට කියන්න ඒ සැකසීම කවුද කරන්නේ? අපි මතු පිටින් ගත්තොත් කියනවා කවුරු කියලාද? CPU එක කියලා. අභ්‍යන්තරයට ගියාම කවුරු කියලාද කියන්නේ? දැන් කවුරු මොකක් හරි වැඩක් කරොත් එහෙම අපි කියන්නේ මෙන්න මේ පුජ්‍යලයා තමයි මේක කරේ කියලානේ කියන්නේ. නේද? හරි? පැහැදිලිද? දැන් නිකන් හිතන්නකෝ දැන් මේ වෙලාවේ එහෙම එකක් අදාළ නැහැ. නමුත් අපි හිතමුකෝ දැන් අපි මේ ඉගෙන ගන්න ගණන් පාඩමක්. මේකේ බෝඩ් එකේ ගාණක් දානවා. හරි? මේ ඕගලන්ට කොලයක හදන්න කියනවා. මේ අනාගතයක් බලමු මෙහෙම ඈ. අපිට ගණන් හදන්නත් තියෙනවා. සමහර පාඩම් වල. හරි කොලයක හදන්න කියලා හදපු කෙනාගේ කොලේ ඉස්සරහට එවන්න කියලා මං කියලා මම එළියට ගියා කියලා හිතන්නකෝ. ගිහලා ආපුවාම මෙතන කොලයක් තියෙනවා. ඉතින් මම අහනවා කවුද මේ ගාන හැදුවේ? එහෙමනේ මං අහන්නේ. එතකොට හදපු එක්කෙනා කවුරු හරි කෙනෙක් ඉන්නවනේ ළමෙක්. නේ? එතකොට යාළුවෙක් කියන්න පුළුවන් මෙයා කියලා නැත්නම් එයාම කියන්න පුළුවන් මම කියලා. එතකොට ගාන හදලා තියෙන්නේ පුජ්‍යලයා. ඇත්තටම පුතේ මේ ගාන හදනකොට ඒ පුජ්‍යලයාගේ අත මේකට ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ක්‍රියාත්මක වෙනවා. නමුත් ඇත්තටම ගාන හැදෙන්නේ මොකේ මෙහෙවීම යටතේද? මොලේ මෙහෙවීම යටතේ. ඒක අපි දන්නවනේ.
අන්න ඒ වගේ පරිගණක එකත් එහෙම තමයි. හරි ඒක මම කිව්වේ මේක හිතා ගන්න හරි ලේසි කියලා. එතකොට පින්තූරේ වර්ණය වෙනස් කරන්නේ කවුද? CPU එක. මෙයා. CPU එක ඇතුලේ ඔය සැකසීම කරන කොටස තමයි මොකද්ද? ALU එක. හැබැයි දැන් ඔතන කතා කරනවා ALU එක කරන්නේ මොනවද? ගණිතමය සහ තාර්කික ක්‍රියාකාරකම් කියලා. එහෙම කියනෝනේ. එතකොට දැන් ප්‍රශ්නයක් එනවද ඔයගලන්ට? පින්තූරයක වර්ණ වෙනස් කිරීමේ ක්‍රියාවලිය මෙයා කරා කියලා කිව්වහම හෝ මෙයා කරනවා කියලා කිව්වහම ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. මෙයා තමයි කරන්නේ. හරි? පින්තූරයක වර්ණය වෙනස් වෙන්නේ පුතේ මොකක් විදිහටද? ගණිතමය සංසිද්ධියක් විදිහට. එතනින් එහා එක හිතන්න එපා. ඒව අයිති වෙන්නේ නැහැ මේ මට්ටමට. ඒව අයිති වෙනවා විශ්වවිද්‍යාල මට්ටමට. හැබැයි අහගන්න විශ්වවිද්‍යාල මට්ටමේදීත් පුතේ හැම ICT ඩිග්‍රී එකකදීම ඒවා ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. හරි? දැන් ඔන්න සරල උදාහරණයක් ගත්තොත් එහම අරයා බයෝ සිස්ටම් කරේ දැන් කැම්පස් එකේ කැලණියේ පුතේ. ඔව් කැම්පස් එකේ ICT ඩිග්‍රිය තමයි තෝරගෙන තියෙන බයෝ සිස්ටම් කරාට. ICT වලට තියෙන කැමැත්තට. හරි? එතකොට ලංකාව ඇතුලේ මොන විශ්වවිද්‍යාලයක ICT ඩිග්‍රියක් කරත් කවුද? ටෙක් කරලා කැම්පස් යන අය. ටෙක් කරලා කැම්පස් යන අයට මොන කැම්පස් එකේ ICT ඩිග්‍රියක් කරත් පුතේ CPU ගැන උගන්වනවා. ඉගෙන ගන්න තියෙනවා. කම්පියුටර් ආකිටෙක්චර් නැත්නම් කම්පියුටර් සිස්ටම්ස් කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒ සබ්ජෙක්ට් එක ඇතුලේ CPU ගැන ඉගෙන ගන්නවා. හැබැයි ඒගොල්ලන්ට උගන්වන්නේ නැහැ. ඔයගොල්ලෝ ප්‍රශ්න කරගන්න එපා ඒකට. ඒගොල්ලන්ට උගන්වන්නේ නැහැ මේ CPU එක ඩිසයින් කරන්න හැටි. ඒ කියන්නේ මේක හදන හැටි උගන්වන්නේ නැහැ. උගන්වන්නේ මොකද්ද? මේක වැඩ කරන හැටි. එතන මේ උසස් පෙළ ඉගෙන ගන්නවට වඩා පුළුල් විදිහට ඉගෙන ගන්නවා විශ්වවිද්‍යාලෙදී මේක වැඩ කරන හැටි. පැහැදිලිද? හැබැයි මැත්ස් කරලා මොරටු කැම්පස් එකේ IT ඩිග්‍රී එකට හෝ හරි? එහෙම නැත්නම් කම්පියුටර් සයන්ස් ඩිග්‍රී එකට කොළඹ කැම්පස් එකේ ඇතුළු කැම්පස් වල හෝ නැත්නම් මොරටුව හෝ පේරාදෙණිය හෝ කැම්පස් කීපයක තියෙනවා කම්පියුටර් ඉංජිනේරින් කියලා ඩිග්‍රී එකක්. අන්නේ ඩිග්‍රිය කරන අයට විතරක් උගන්වනවා මොකද්ද? කම්පියුටර් CPU ඩිසයින්. මේ CPU එක හදන විදිය. මොකද හේතුව අනිත් අයට උගන්වන්න බෑ. තේරෙනවද කියන එක? તો ටෙක් කරලා යන ළමයෙකුට පුතේ ඒක උගන්වන්න බෑ. හේතුව මොකද්ද? ඒවා ඉගෙන ගන්නකොට ආයෙ එන්නේ මොනවද? ගණිතය. හරි? පැහැදිලි. දැන් ටෙක් කරලා යන අයටත් ගණන් තියෙනවා. හරි? හැබැයි ඒක නිකන් බරපතලව තියෙනවා. ඒතර ඒක ගැලපෙන්නේ කාටද? මැත්ස් කරලා යන ළමයෙකුට තමයි. ප්‍රශ්නයක් නැහැ නේ ඒකනේ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා ඈ. හරි? හැබැයි මේ දෙකම මොනවද? ICT පිළිබඳ උපාධි. හැබැයි උපාධිය පුතේ කන්ටෙන්ට්ස් වෙනස්. ඒ කියන්නේ අන්තර්ගතය වෙනස්. යම් ප්‍රමාණයකින් වෙනස් වෙනවා. හරි දැන් උදාහරණයක් ගන්නකො දැන් ඩෙන්ටල් ડોක්ටර් කෙනෙක් ගත්තා ડોක්ටර් කෙනෙක් MBBS ડોක්ටර් කෙනෙක් ගත්තා ડોක්ටර් කෙනෙක්. හැබැයි ඩෙන්ටල් ડોක්ටර්ට උගන්වන්නේ දත් සම්බන්ධව පමණයි. එයාට ශරීරයේ වෙන ඉන්ද්‍රියයන් වල සහ ඒවැ ක්‍රියාකාරීත්වයන් ගැන උගන්වන්නේ නැහැ. යම් ප්‍රමාණයක් ඒවත් උගන්වනවා ඇති. හැබැයි ප්‍රධාන වෙන්නේ දත්. හැබැයි අනිත් වෛද්‍යවරයෙක් MBBS උපාධියක් ගත්තොත් එමේ යාට ජෙනරල් මුළු ශරීරයම උගන්වනවා. ඒක ස්පෙෂලිස්ට් කෙනෙක් නම් මොකද වෙන්නේ? එයාට හෘද රෝග හරි ළමා රෝග හරි ප්‍රසවානාරි වේද හරි මොකක් හරි ඉගෙන ගන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේ මොන ICT උපාධිය ගත්තත් දෙවෙනි පියවර විදිහට ඕනි කෙනෙකුට පුළුවන් මොකක් කරන්නද? මාස්ටර් ඩිග්‍රියක් කරන්න. ඒ කියන්නේ පශ්චාත් උපාධියක් කරන්න පුළුවන්. ඔය වගේ විෂය පතයක් පිළිබඳ එක්කෝ නෙට්වර්ක් ගැන නැත්නම් වෙබ් එක ගැන නැත්නම් ඔය සයිබර් සිකියුරිටි ගැන නැත්නම් මයික්‍රෝප්‍රොසෙසර් ඩිසයින් ගැන එහෙම කරන්න පුළුවන්. එහෙම කරාට පස්සේ මොකද වෙන්නේ? ඔව් එතකොට මොරටු කැම්පස් එකෙන් ඉංජිනේරින් ඩිග්‍රී ගත්ත එක්කෙනයි එයයි සමහරට සමානයි සමහරට එයාටත් වඩා උසස් උඩයි. යන්න මාර්ග තියෙනවා කිසි අවුලක් නැහැ. හරි? රයිට්. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? අහගන්න අවසාන වශයෙන් මේ කියන්නේ අහගන්න. ALU කියන එක විසින් කරන ක්‍රියාකාරකම් පුතේ අපි කියන්නේ මොකක් කියලාද? ගණිතමය සහ තාර්කික ක්‍රියාකාරකම් කියලා. ඒකටම තමයි අපි තව වචනකින් කියන්නේ මොකක් කියලාද? මෙයා විසින් කරන ගණිතමය සහ තාර්කික ක්‍රියාකාරකම් වලට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ගොඩක් සන්තෝෂයි මේ වචන එළියට ආවොත්. දැන් අපි එක කතා කරා. මම කියන්නේ CPU එක ඇතුලේ තියෙන ALU කියන කොටසෙන් කරනවා කියන්නේ මොනවද? ගණිතමය සහ තාර්කික ක්‍රියාකාරකම්. හරිද? ඔය කියන ගණිතමය සහ තාර්කික ක්‍රියාකාරකම් කියන එක පුතේ අපිට සාපේක්ෂව පිටේ ඉඳන් අපි බැලුවොත් මේ ඇතුලේ ඉඳන්
ඇතුළේ ඉඳන් බැලුවොත් වෙන ක්‍රියාකාරකම් අපි මේ කියන්නේ. පිටේ ඉඳන් බැලුවොත් මම ඔයගලන්ගෙන් අහන්නේ ඒකට පාවිච්චි කරන්න පුළුවන් යෙදුමක් මට කියන්න. ALU එක විසින් සිදු කරන ගණිතමය සහ තාර්කික ක්‍රියාකාරකම් කියන එක හඳුන්වන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි දන්න හොඳ යෙදුමක් මට කියන්න. වචන දෙකකින් කියන්න පුළුවන් ටක් ගාලා කියන්න. දැන් ඔයා කිව්ව එක තමයි. දැන් පින්තූරයක වර්ණ වෙනස් කරනවා කියලා කියන්නේ ALU එක විසින් කරන කාර්යයක්. සින්දුවක මොකක් හරි සවුන්ඩ් එකේ ඇඩ්ජස්ට්මන්ට් එකක් කරනවා නම් නේ නැත්නම් සින්දු කෑලි කෑලි එක්ක අහුගල අලුත් සින්දුවක් හදනවා නම් ඒකත් ALU එක විසින් කරන කාර්යයක් තමයි. නේ කොටින්ම කියනවා නම් පරිගණකයක් විසින් සිදු කරන මේ සියලුම ආකාරය මොනවද? ඈ සියලුම ආකාරය මොනවද ALU එකෙන් කරන්නේ? සැකසීම්. එහෙනම් පුතේ මේකට කියන්න පුළුවන් සරලව මොකද්ද? දත්ත සැකසීම. 아무තු දෙයක් නෙමෙයි මේ. දත්ත සැකසීම. එතකොට මේ සැකසීම විදිහට ලිපි ගොනුවක් හදන එක වෙන්න පුළුවන්. නේද? ගානක් හදාගන්න එකක් වෙන්න පුළුවන්. ගිණුමක් හදන එක වෙන්න පුළුවන්. පින්තූරයක් සංස්කරණය වෙන්න පුළුවන්. වීඩියෝ එකක් සංස්කරණය වෙන්න පුළුවන්. ඔය ඕනිම දෙයක් වෙන්න පුළුවන්. හරි? පරිගණකයක් ආශ්‍රයෙන් සිදු කරගන්න ඕනෑම දත්ත සැකසීමක් අපි කියන්නේ මොකද්ද? ගණිතමය සහ තාර්කික ක්‍රියාකාරකමක් තමයි. ගණිතමය සහ තාර්කික ක්‍රියාකාරකමක් තමයි. තේරෙනවද? ඒක කරන කොටස තමයි මේක. මෙයා ඒක කරනකොට මෙයාගේ ක්‍රියාවලිය පාලනය කරනවා මෙයා. මේවා ගොඩක් ළමයි පටලව ගන්නවා. මම අවසාන වශයෙන් මෙහෙම කියන්නම්. CU එකට පුතේ දත්ත සකසන්න බෑ. CU එක කරන්නේ මොනවද? පාලනය කිරීම. ඒකනේ පුතේ control unit කිව්වේ. සකසන්නේ කවුද? මෙයා. ඔච්චරයි කතන්දරේ. ප්‍රශ්න අහන්න තියෙනවද මොකුත්? අහන්න ප්‍රශ්නයක් මොකුත් තියෙනවද? කියන්න. නෑ. ඔය කතා කරා හොඳටම ඇතිද? ඈ? හරි එහෙනම් අර මං කිව්ව කාරණා තේරුම් ගන්න. අලුතෙන් ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය. හරි කොහොමත් මේ ක්ලාස් එකට අදාළ ගෲප් එකට ඇඩ් වෙන්න ඕනි. හරි ඒකට ඇඩ් වෙන්නත් ඕනි. අර වීඩියෝස් ටික බලලා ඒ ටික කරගන්න ඕයි නම් Telegram group එකටත් ඇඩ් වෙන්න ඕනි කියලා මට කියලා මැසේජ් එක එවන්න. එතකොට මම Telegram group එකේ link එකක් දාන්නම්. අනිවාර්යෙන් කියන්න ඕනේ මොකද්ද? ඔව් ඇම්බිලිපිටිය වික්ටරි එකේ සමහරලාට ඔයගොල්ලෝ පුතේ ඒකත් අහගන්න. හරි දැන් ඕගොල්ලන්ට group එකක් හදලා තියෙන්නේ group එක ඇතුලේ සංවාදයට. හැබැයි ගොඩක් ළමයි group එක ඇතුලේ නෙමෙයි අහන්න තියෙන්නේ අහන්නේ. පැහැදිලිද? දැන් සමහර අය අහනවා පුතේ මෙහෙම අහලා තියෙනවා. ඕන මට මේක පෙන්වන්න පුළුවන්. සර් ලබන සතියේ පන්ති තියෙනවද? WhatsApp message එකක් මට එවනවා. දැන් මට තියෙනවද පුතේ දිව්‍ය ඥානේ මේ අහන්නේ ඇබ්ලිපිටිය වික්ටරි එකේ ළමයෙක්. මේ අහන්නේ සිසුල්ක එකේ ළමයෙක්. නේ? නැත්නම් වෙනත් ආයතනයක ළමයෙක් කියලා කොහොමද මන් දන්නේ? නේ? නම් වශයෙන් මතක තියාගන්න බෑ. දුරකථන අංක කොහොමත් මතක තියාගන්න බෑනේ. නේ? එතකොට මම අහනවා කොහෙද පුතේ කියලා. මම මේක දැක්කොත් අහනවා මම කියන්නේ හොඳට අහගන්න එක දැක්කොත් ඇයි ඒ? මම පුතේ චෙක් කරන්නේ groups ටික. private message check වෙනවා ගොඩක් අඩුයි. හරි ගොඩක් වෙලාවට group check කරන්නේත් මම නෙමෙයි මම වගේ දැන් මේ වගේම මේගොල්ලන්ට ජේෂ්ඨ ගෝලයෝ කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි groups handle කරන්නේ. හරි මම ගොඩක් වෙලාවට කියනවා පුතේ නිකන් ඉල්ලාට ඒ group බලන්න. හරි මොකක් හරි විශේෂ message එකක් දාන්න තියෙනවා නම් දාන්න. සමහරවිට මගෙන් අහලා message එක දානවා. නැත්නම් ඒගොල්ලෝ හිතලා දානවා. මොකද ඒගොල්ලෝ මේ ක්‍රියාවලිය දන්නවනේ. ඒ නිසා. හරි මට group එකක් බලන්න එන වෙලාව ටිකක් අඩුයි. හැබැයි පුළුවන් හැම වෙලාවකම මම උත්සාහ කරනවා බලන්න. හැබැයි ඒතර private messages පුතේ දැන් හිතන්නකො ළමයි 100ක් විතර ඔහොම message දාලා තිබුණොත් එහෙම මොකද වෙන්නේ? ඔය ටික බලන්න ගියොත් එහෙම මට වෙන වැඩක් කරන්න බෑනේ පුතේ. දැන් තේරෙනවද? ඒ හින්දා ඔයගොල්ලෝ private messages එවන්න එපා. හරි? නේ? පැහැදිලිද? ඔයගොල්ලන්ට group එකක් තියෙනවා නම් group එක ඇතුළට message එක දාන්න. ඒතර group එකේ නම තියෙනවනේ. නම දැක්ක හැටි මම දන්නවා මේ group එකේ දරුවෙක් තමයි මේක එවලා තියෙන්නේ. නේ? එතකොට හෙට class තියෙනවද නැත්නම් ලබන සුමාන class තියෙනවද කියලා කිව්වහම මම හිතන්න ඕනේ නැහැ සිසුල් කෑක ගැන වෙන ආයතනයක් ගැන. මම හිතන්න ඕනේ මොකද්ද? වික්ටරි එකේ ඉරිදා උදේ ක්ලාස් එක ගැන හිතන්න ඕනේ. දැන් තේරෙනවද කියන එක? රයිට්. ඒ නිසා අනිවාර්යෙන් ඔයගොල්ලෝ group එකකට ඇඩ් වෙන්න ඕනේ. ඒ group එක ඇතුලේ අපි සංවාදයේ ගෙන යා යුතුයි. රයිට්. එහෙනම් අදට ක්ලාස් එක නවත්තමු. අපි අද විච්ච පාඩුවත් මකමින් ලබන සුමානේ ක්ලාස් එක කරගෙන යන්න ඈ. හරි. එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න.